පංචස්කන්ධයේ ආස්වාද තිබේද? ආස්වාදයේ කලකිරෙන්නේ කෙසේද? මේ තුටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. දරුවන් සරණයි සියලු දෙනාටම. දවසේත් අපි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් සියලු දෙනාම ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමය නිශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. ඒ උත්තරීතර ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අති උත්තරීතර ත්‍රිකාලික මහා සංඝ රත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි. හොඳයි පින්වතුනි. දැන් අපි මේ සාකච්ඡා වැඩපිළිවෙලේ අවසාන අදියර කීපය තමයි දැන් මේ දේශනා කටයුතු කරගෙන යන්නේ. එතකොට පින්වතුනි, දැන් අපි මේ කතා කරගෙන ආපු වැඩපිළිවෙල මේ දේශනා වලට අනුකූලව ඔබ සියලු දෙනා දැන් මේ ලෝකයේ සම්බන්ධ යම් අවබෝධයකට පත් වෙලා ඇති කියලා විශ්වාස කරනවා. මේ ගෝරතර සසර ගමන කෙලවරක් නැති ගමන කෙලවර කරගන්න බොහෝ දෙනෙකුට සිත් සතන් පහළ වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාගෙන් කාට හෝ කෙනෙකුට මේ තථාගතයන් වහන්සේ නමක් මහා කාලයකට පස්සේ අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ උන්වහන්සේ ලෝ පහළ වෙලා ඉන්න කාලේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට ලැබිලා තියෙන බොහොම කලාතුරකින්. මේ ඔක්කොම අහන්න ලැබුණෙත් බොහොම කලාතුරකින්. ඉතින් මේ හැමදේම සැකසීලා ඔබ අතර යමෙක් ඉන්නවනම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගෙන මේ විදින මහා දුක් අඳෝනාවෙන් නිදහස් වෙන්න, මේ මහා මානසික පීඩාවෙන් නිදහස් වෙන්න අවබෝධයක් ලැබුණු තේරුම් ගත කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට පුළුවන් අපිත් සමග එකතු වෙලා මේ මහා භව කතර ගෙවන වැඩපිළිවෙල ඉදිරියට යන්න. කියන්න සන්තෝෂයි පින්වතුනි. අපේ ආරාමයේ මේ දැන් මාස 3-4ක කාලයක ඉඳලා තා සීග්‍රයෙන් මහා පිරිස් ආරාමය හා සහසම්බන්ධ වෙනවා. තරුණ පිරිස් මේ ලෝකයෙන් මිදලා තථාගතයන් වහන්සේගේ සරණ පිහිට ලබාගෙන
අපි හා එක් වෙන බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ පසුගිය දවසක තිබුණු වැඩසටහනකදී ඒ අනගාരികා වැඩසටහන ආරම්භයට සම්බන්ධ වෙලා ඒ පැවැත්වෙන අනගාരികා වැඩසටහනටත් බොහෝ පිරිසක් එකතු වුණා. අලුතෙන් 24 දෙනෙක් එකවර සම්බන්ධ වුණා මේ වැඩසටහනට. ඒ වගේම දැන් මේ මාස 3ක් වගේ කාලයක් තුලදී මාස 3-4ක් තුලදී අනගාരിക මහත්වරු 40කට වැඩි ප්‍රමාණයක් ආරාමය හා අලුතින් සම්බන්ධ වෙලා මේ පැවිදි බිමට ප්‍රවෘජ්ජා බිමට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පිඟුතුනේ මේ පසුගියදා තිබුණු ඒ වැඩසටහනේදී මගේ ගුරු දේවත්වයන් වහන්සේ මතක් කරා මහා ශ්‍රේෂ්ඨ කතාවක්. ඒ තමයි මම ඔබටත් ඒක කියන්න කැමතියි. උන්වහන්සේ මතක් කරා පිඟුතුනි, කවුරු හරි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ත්‍රිවිධ රත්නේ සරණ පිහිට පතාගෙන එනවනම් උන්වහන්සේ කියනවා උන්වහන්සේ සූදානම් කියලා ඒ උත්තමයාගේ මල අසුචි උනත් අදින්න ත්‍රිවිධ රත්නේ සරණ ගිය නිසා. ඒ නිසා පිඟුතුනි අපි පුදුම වාසනාවන්තයි එවැනි ගුරුවරු ලබන්න. ඔබ අප්‍රමාණ වාසනාවන්තයි එවැනි ගුරුවරු ලබන්න. ත්‍රිවිධ රත්නයේ සරණ ගියා නම් ඒ සරණ ගිය කෙනාගේ සියලු බර දරන්න උන්වහන්සේලා කැප වෙලා ඉන්නවා. ඒක තථාගතයන් වහන්සේගෙන් ලැබුණු අණ ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟ දනින් වැටිලා උන්වහන්සේගෙන් ලැබිච්ච ඒ උත්තරීතර නිර්වාණය, ඒ උතුම් නිවන තුලින් ඒ ලබන සුවය නිසා ඒ සුවය තවත් කෙනෙකුට ලබා දෙන්න අප්‍රමාණව කැප වෙනවා උන්වහන්සේලා. ඉතින් මට මතකයි බොහෝම ඉස්සර මගේ ගුරු දේවත්වයන් වහන්සේගේ දේශනාවක උන්වහන්සේ ගිහි කලදී කියපු එක්තරා කාරණාවක් මට සීගැන්විලා ආවා. ඒ තමයි උන්වහන්සේ මතක් කළා මේ ලංකාද්වීපයේ පොල්ලත්තක් කහපාට වීගෙන යනවා වගේ කසාවතින් බැබලෙනවා දවසක කියලා උන්වහන්සේ එකල මතක් කළා. ඒ උන්වහන්සේ මතක් කරපු දේ ඇස් පන අපිට සැබෑ වෙනවා දකිද්දී විතර මහා පුදුම ප්‍රසාදයක් එන්නේ පිටුතුනේ. අනේ ලක්ෂ සංඛ්‍යාතක පිරිසක් නිවෙනවනේ කියලා. බොහෝ පිරිස් සීග්‍රයෙන් ආරාමයේ හා සහසම්බන්ධ වෙලා මේ ශාසනය හා සම්බන්ධ වෙලා පිරිලා නිවිලා යන්න මහා අදිෂ්ඨාණයෙන් තරුණ දරුවෝ එකතු වෙනවා. මාස 3-4ක් තුල 60කට ආසන්න පිරිසක් ආරාමය හා සම්බන්ධ වෙනවා. උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීමේ මහා අදිෂ්ඨාණයෙන් ගිහි ලෝක අතහැරලා හැමෝම ගත්තාම ඔබටත් මේ ආරාධනා කරන්න පිටුතුනි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය ඔබට වැටහෙනවා නම් මේ ගෝරතර සසරේ තියෙන අති භයංකර ස්වභාවය ඔබට වැටහෙනවා නම් තථාගතයන් වහන්සේ ඔබගේ ගුරුවරයා කරගන්න ඔබ කැමති නම් උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ඔබගේ ගුරුවරයා කරගන්න ඔබ කැමති නම් ඒ ගැන දෙවරක් හිතන්න දෙයක් නැහැ පිටුතුනි. ඒක තමයි ඔබ ගත්ත නිවැරදිම තීරණය. ඉතින් මම මේ ටික මතක් කරේ විතර හරි ප්‍රසාදයක් ලැබුණු නිසා මේ දවස් කීපය තුලදී මහා පිරිස් මේ ශාසනයේ සමග එක් වෙනවා දැකපු නිසා. ඉතින් පිටුතුනි ඔබ සියලු දෙනාටත් මේ අවස්ථාව තියෙනවා.
ඔබගේ නිවන කරගන්න. හොඳයි පිටුතුනි. එතකොට දැන් අපි මේ සාකච්ඡාව තුළදී අපි ගියවර දේශනාවදී මතක් කළා මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ සමස්ත ලෝකයේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මුළු ලෝකෙම තියෙන දේවල් ටික අපි කැටි කරලා පෙන්නවා. ලෝකේ තියෙන්නේ රූපයි, වේදනයි, සංඥායි, සංකාරයි, විඥානයි විතරයි. වෙන කිසිවක් මේ ලෝකේ නැහැ කියලා. එතකොට දැන් පිටුතුනේ අපි ඒකෙන් තේරුම් ගත්තා මේ ලෝකේ තියෙන දහසක් ලක්ෂ ගණනක් රූප අතරේ ඔය ඔබගේ කියලා හිතාගෙන ඉන්න රූපයක් තියෙනවා. ඒක ඔබගේ කියලා හිතාගෙන ඉන්නවා විතරයි. නමුත් කර්ම ශක්තියේ අයිතියට නතු වෙච්ච කර්ම ශක්තිය විසින් නිර්මාණය කරපු අවිද්‍යා තෘෂ්ණා වල ප්‍රතිඵලයක් විදිහට නැගුණු කර්ම ශක්තියෙන් හටගත්ත රූපයක් තමයි ඔය අයිති කරගෙන දුක් විඳින්නේ. ඒ වගේ මේ රූපය ඇසුරු කරගෙන හිත හට ගන්නවා. අපි ඒ ගැන කතා කළා. ඒ වගේ මේ රූපය ඇසුරු කරගෙන වේදනා හට ගන්නවා ස්පර්ශ වෙන නිසා. ඒ වගේ මේ රූපය ඇසුරු කරගෙන සංඥා සංකාර හට ගන්නවා. ඉතින් ඒවා අපි ඔබත් එක්ක බොහොම ප්‍රායෝගිකව වැටහෙන විදිහට කතා කළා. ඒ pāli වචන වලින් මතු කරලා දෙන දේවල් ප්‍රායෝගික අත්දැකීමට ගන්නෙ කොහොමද කියන කොටස. එතකොට පින්වතුනි අපි දැන් බලන්න ඕනේ ලෝකේ තියෙන ওই ටික හරියි. එතකොට කොහොමද මේ දුක හටගන්නේ කියලා. කොහොමද මේ දුක් පීඩා වෙන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. පිටුතුනේ අපි හොඳට මතක් කරගන්න අපි මේ හිත අපි කියලා ගන්නවට වඩා හිත කියලා කතා කරන්න කැමති. මේ හිත නැත්නම් මේ හැදෙන හිත මේ සසරට ආවේ යම් දවසකද? ඒ ආපු දවස් ඉඳලා බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. ආන්ගේ බලාපොරොත්තු වෙන දේ පිළිබඳ හරියාකාරව දන්නේ නැහැ මේ හිත. හරියාකාරව දන්නේ නැති නිසාම ඒ බලාපොරොත්තු නිසාම මහා අරගලයකට මේ හිතපත් වෙනවා. ඒ අරගලයටපත් වෙන නිසාම හිත උමතු වෙනවා. උමතු වෙනවා කියලා කිව්වේ හිත පිස්සු වැටෙනවා. හිත පිස්සු වැටිලා නැති දේවල් හිතට මැවිලත් වෙනවා. නැති ලෝකයක් හිතේ හට ගන්නවා. හිත විකාර විදිහට වැඩ කරනවා. අවසානයේ මහ දුකකටත්පත් වෙනවා. ඔය ඔක්කොටම හේතුවක් තියෙනවා පිටුතුනි. අපි මුල හොයාගෙන ගියාම මේ මහා දුක්ඛඳවල් සියල්ල හටගන්න මූල වෙච්ච හේතුවක් තියෙනවා. ඒ තමයි මේ හිත බලාපොරොත්තු වෙන දේ. දැන් ඔබගෙන් අහුවොත් එහෙම ඔබගේ හිත මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඔබ ගොඩාක් දේවල් කියයි. අපේ හැමදෙන්නේ කාර් එකක් බලාපොරොත්තු වෙනවා, වාහනයක්, ගෙයක් බලාපොරොත්තු වෙනවා, හොඳ අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවා. දරුවෝස් මහත් වෙනවා දකින්න කැමති. හොඳ කෑම බීම බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් කියයි දැන්. ඔය ගොඩාක් දේවල් ඔය කිව්වේ පින්වතුනි ඔබගේ හිත බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඒ කිව්වේ. ඔය කිව්වේ ඔබගේ හිත බලාපොරොත්තු වෙන දේ ලැබෙන ක්‍රමවේදයක් නැත්නම් ලැබෙන දෙයක් කියලා තමයි ඔය කිව්වේ. සමහර ක්‍රමවේද වලින් ඔබගේ හිත බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා. සමහර දේවල් වලින් ඔබ හිත බලාපොරොත්තු වෙන දේ ලැබෙනවා. කියලා හිත හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය රැවටිල්ල ඔන්න ඔය මායාව හොඳාකාරම තේරුම් ගත්තොත් එහෙම බින්දුතුනි එතනින් එහාට මේ ලෝකයේ පස්සේ යන වැඩපිළිවෙල නවතිනවා. ඇත්තටම බින්දුතුනි ලෝකේ අත් හරිනව නෙමෙයි වෙන්නේ අත් හැරෙනවා. ලෝකේ අත් හරින්න උත්සාහ කරන්න එපා. ලෝකේ අත් හරින්න බෑ එහෙම. ලෝකේ අත් හැරෙනවා. තණ්හාව කියලා කියන්නේ අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි අයින් වෙන දෙයක්. අයින් කරන්න පුළුවන් ඉතින් අයින් කරලා ඉන්න පුළුවන්. එහෙම අයින් කරන්න බෑ. තැන් වල හාවෙන එක නිකම්ම අයින් කරන්න බෑ පින්වතුනි. ඒක අයින් වෙන්න ඕන කරන නිවැරදි වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආන්ගේ නිවැරදි වැඩපිළිවෙල කළොත් තණ්හාව දුර වෙනවා. එතකොට පින්වතුනි හොඳට බලන්න
මොකද්ද මේ හිත බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් අපි කතා කරා ලෝකේ තියෙන්නේ මොනවද? රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥාන වෙන කිසිම දෙයක් ලෝකේ නැහැ. එතකොට ඔන්න ඔය කියන දේවල් වල මේ මොනවද මේ හිත බලාපොරොත්තු වෙන්නේ? ගොඩාක් දේවල් ඔබගේ හිතට හිතුණාට මම මේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා කියලා පිටින් නෑ එකම දෙයයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය බලාපොරොත්තු වෙන දේ පිළිබඳ හරියට දැක්කනම් එතනින් එහාට ඔය බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් කලකිරෙනවා. ආන්ගේ කලකිරීම පටන් ගන්න දවසට කියන සෝතාපන්න වෙනවා කියලා. ඒ කලකිරීම කලකිරලා ඉවර වුණාට පස්සේ එතනින් එහාට ඒ දේ පිළිබඳ හිතේ බලාපොරොත්තු නිරෝධ වෙලා යනවා. බලාපොරොත්තු ඉවරයි. බලාපොරොත්තු ඉවර වුණාට පස්සේ එතනින් එහාට සියලු දුක් ඉවර වෙනවා. එහෙනම් පිටුතුනේ මොකද්ද මේ හිත බලාපොරොත්තු වෙන්නේ? ඒකට කියනවා වචන විවිධ ආකාරයේ වචන තියෙනවා. අපි එක විදිහකට තේරුම් ගමු. මේ සසරට ආපු දවස් ඉඳලා පිටුතුනේ ওই හිත බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයේ කියන එක. නැත්තම් සැපවත් පැවැත්මක්. ඔන්න ඔක තමයි හිත බලාපොරොත්තු වෙන්නේ. රහතන් වහන්සේ නමක් නොවන බුදු කෙනෙක් නොවන පසේ බුදු කෙනෙක් නොවන මේ ලෝකේ යම් හිතක් යම් තැනක විද්‍යාමාන වෙනවනම් කුසල හිතකුත් නොවෙන. ආන්ගේ සියලුම හිත බලාපොරොත්තු වෙන එකම දෙයක්. ඒකට කියන ආස්වාදය කියලා. නැත්තම් සැපවත් පැවැත්මක්. දැන් අපි අපිට මතක අතීතයට ගිහිල්ලා බලන්න. පුංචිම කාලෙට යන්න බලන්න. පුංචිම කාලේ අපට මතකද තොටිල්ලේ නිදාගෙන ඉඳද්දි අම්මා ගෙනල්ලා අර උඩින් පේන්න කැරකිව්ව අර පොඩි බඹරයක් වගේ පොඩි කෑලි කෑලි එල්ලපු එක. කිටි කිටි කගා කැරගෙන මට නම් මතකයි. දැන් ඒක අම්මා දරුවට පෙන්නද්දී කොහොමද අම්මා දරුවට ඒක පෙන්නන්නේ? නිකම්ම නෙමෙයි පෙන්නන්නේ. අම්මා පෙන්නන්නේ හරි සිනාමුසු මුහුණින්. කොහොමද? අරක අම්මා අතේ අල්ලගෙන ඒක වයින් කරලා දැන් ඒක කැරගෙනකොට අම්මා හරි හිනාමුසු මුහුණින් අර දරුවට ඒක පෙන්නනවා. පෙන්නාදී දරුවාගේ හිතට එනවා දෘෂ්ටියක්. අදහසක් එනවා. සතුටු වෙන්න පුළුවන් එකක් තමයි මේ කියන්නේ. සතුටු වෙන්න පුළුවන් එකක් කියලා ඒ හිතට හිතිච්ච ගමන් තණ්හා වෙනවා. තණ්හා වුණ ගමන් එතනින් එහාට ඒ අම්මට ඒක එතනින් අයින් කරන්න බැරි වෙන පොඩි කාණ්ඩනවා. බලන්න එහෙම නෙමෙයිද උනේ කියලා. අම්මා මුලින්ම ඒක අතට අරගෙන ඒක කැරකෙවෙන්න දාලා හිනාමුසු මුහුණින් දරුවට ඒක පෙන්නනවා. අම්මා නොකිය කියන්නේ පුතා මේකෙන් හොඳ ලස්සන සද්දයක් එනවා. මේක හරිම ලස්සනයි. මේකෙන් පුළුවන් පුතාට සතුටු වෙන්න. නැත්තම් මේකෙන් පුතාට පුළුවන් ආස්වාදී පැවැත්මක් හදාගන්න. ආස්වාදී පැවැත්මක් හදාගන්න පුළුවන් කියලා තමයි ඒක පෙන්වන්නේ. කොහොමද ඒක පෙන්වන්නේ? අර හිනාමුසු මුහුණේ. පොඩි එක්කෙනාට අම්මගේ නම කියාගන්න බැරුණාට ඒ පොඩි හිත් කියලා ඒව නැහැනේ. ඒ රූපේ පොඩි. හිත පොඩි කියලා එහෙම ගන්නෑ. අත්දැකීම් අඩුයි. මිසක් පොඩි හිත් කියලා ලොකු හිත් කියලා එහෙම ඒව නැහැ. අත්දැකීම් අඩු හිත් පහළ වෙන්නේ. අර දෘෂ්ටි යන ඔළුවට ඒ දෘෂ්ටිය ගිය ගමන් පෙකුදිනේ පොඩි එක්ක දරුවට හිතෙනවා මේ කැරකෙන සෙල්ලම් බඩුවේ තියෙනවා නැත්තම් මේ කැරගෙන සෙල්ලම් බඩුවට පුළුවන් සැපවත් පැවැත්මක් හදාගන්න. මේකේ සැපවත් පැවැත්මක් තියෙනවා කියලා මේ දරුවට හිතෙනවා. හිතුණු ගමන් පෙරපසු නොවි ආන්ගේ කැරගෙන සෙල්ලම් බඩුව නැමැති රූපයට බැඳෙනවා. ඒකේ යම් ක්‍රියාවලියක් තියෙනවනේ ඒකටත් බැඳෙනවා. ඒකේ යම් ශබ්දයක් එනවනේ ඒකටත් බැඳෙනවා. ඒකේ යම් ගන්ධයක් එනවනේ ඒකටත් බැඳෙනවා. ඒකෙන් යම් ස්පර්ශයක් එනවනේ ඒකටත් බැඳෙනවා. ඔය ඔක්කොටම බැඳෙනවා.
පෙරපසු නොවි බැඳෙනවා හිත. බැඳුණු ගමන් එතනින් එහාට හැදෙන සියලුම හිත්වල පීඩාවක් එනවා. බලන්න, අහන්න, ස්පර්ශ කරන්න, දැනගන්න. පීඩාවක් එන්න ගන්න. ඒ නිසා දැන් මේ හිතට දිගින් දිගටම මේ රූපය ළඟින් තියාගන්න අවශ්‍යයි. එහෙම නොවෙනකොටම පුදුමාකාර දුකක් එනවා හිතට. ඒ නිසා අඬනවා. බලන්න එහෙම වෙලා නැද්ද කියලා. මම එක අත්දැකීමක් විතරයි කිව්වේ පිංගුතුනි. ඕන් ওই විදිහට තමයි ඔබගේ හිත ඔය සියලුම දේවල් වලට බැඳලා තියෙන්නේ. හැම දෙයකටම බැඳුනේ නිකන් නෙමෙයි. සැපවත් පැවැත්මක් උදෙසා. දැන් බලන්නකෝ. ඔබ ට්‍රිප් එකක් ගියා කියමුකෝ. ට්‍රිප් එකක් ගියාට පස්සේ සැපවත් පැවැත්මක් ගොඩ නැගුණොත් හිතේ. ඒ සැපවත් පැවැත්ම ගොඩ නැගුණාම නැත්තම් ඒ ආස්වාදයේ ගොඩ නැගුණාම මූණේ තිබිච්ච හිනාවයි. ගෙදර ඉඳලා ඔබ කැමතියි කියලා හිතාගත්ත සින්දුවක් අහද්දී ඒ වෙලාවේ නැගුණ ආස්වාදයේ වෙලාවේදී මූණේ නැගිච්ච හිනාවයි. කැමතියි කියලා හිතාගත්ත කෑමක් අද්දී ඒ කෑම රස දැනෙන වෙලාවේදී මූණේ නැගිච්ච හිනාවයි. ක්‍රිකට් මැච් එකක් බලද්දී ක්‍රිකට් මැච් එක දින්නට පස්සේ මූණේ නැගිච්ච හිනාවයි. ඔය ඔක්කොම හිනාවල් ටිකේ ෆොටෝ ටිකක් අරගෙන එක තැනකට එකතු කරලා බැලුවොත් එහෙම ඔය හිනාවල් ඔක්කොම එක වගේ නේද? දැනිච්ච ආස්වාදයේ එක වගේ. නමුත් ආස්වාදයේ ලැබුණා කියලා හිතාගත්ත දේවල් වෙනස්. නමුත් හිතට දැනෙන ආස්වාදී හැඟීම එක සමානයි. ඔව් හිතට දැනෙන ආස්වාදය එක වගේම තමයි වෙන්නේ. ඔබ කැමතිම කෑමක් අත් දින ආස්වාදයයි කැමතිම රූපයක් බලලා දින ආස්වාදය දෙකම එකයි. ඉතින් දෙකම එකයි කියලාවත් තේරෙන්නේ නැති නිසා තමයි කැමති රූපේ බැලුවාම එන ආස්වාදේ කැමති කෑමක් කෑම එන ආස්වාදේ දෙකම එකයි කියලා නොදන්න කම නිසා තමයි වෙන රූපයක් බලන්න යනවා වෙන රටක. එතකොට වෙන જાතික ආස්වාදයක් එනවා නම් කමන්නේ ඒ જાතිම ආස්වාදය තමයි එන්නේ. වෙන එකක් එනවා නෙමෙයි ඒකම තමයි එන්නේ. එකම જાති ආස්වාදයක් එන්නේ. මොකද ආස්වාදේ වෙනස් වෙන්නේ නැහැ පිළිද එකම විදිහට එන්නේ හැමතිස්සෙම. නමුත් ආස්වාදේ එනවා කියලා හිතාගෙන ඉන්න දේවල් එක එක තැන්වලදී වෙනස් වෙනවා. වෙනස් වෙන නිසා හිතාගෙන ඉන්නවා මේ එක එක තැන්වලදී එක එක ಜಾති ආස්වාද වෙනවා කියලා. එහෙම එක එක ಜಾති වල ආස්වාද නැහැ එකම ಜಾතික ආස්වාදයක් තියෙනවා. බලන්න හොඳට මේ කියන ඒවා කල්පනා කරලා එහෙම නැද්ද කියලා. ඒකතුනේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි කිව්වනේ මේ ලෝකේ තියෙන රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියලා. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහේ නැත්තම් ඔය පස් ආකාරයේ කිසිම තැනක ආස්වාදී පැවැත්මක් කියලා එකක් ස්වභාවිකව නැහැ පිටුතු. ස්වභාවිකව රූපයේ ආස්වාදී පැවැත්මක් කියලා එකක් නැහැ. ඕනනම් කපලා මිරිකලා පළලා පුච්චලා බලන්න තියනවාද කියලා. එහෙම එකක් නැහැ ඒකේ. දැනෙනවා. ඔය දැනීම කියන එකෙත් එහෙම ආස්වාදයක් කියලා එකක් නැහැ පිටුතු. වේදනාව කියලා කියන්නේ ආස්වාදයක් නෙමෙයි. වේදනාව විකෘති වුණාම තමයි සැප වේදනාවක් විදිහට දැනෙන්නේ. විකෘති වුණා කියලා කියන්නේ හිත පෙළෙනවා. පෙළෙන හිතකට තමයි කැමැති අරමුණක් ආවට පස්සේ ওই දැනෙන වේදනාව සැප විදිහට දැනෙන්නේ. ආදරණ වහන්සේට එහෙම දැනෙන්නේ නැහැ. ඒතකොට සංඥා. ඔය කිසිම සංඥාවක පින්දුනේ සැපවත් පැවැත්මක් කියලා කියන්නේ ආස්වාදයක් සංඥාවල නැහැ. සංකාරවල ආස්වාදය කියලා එකක් නැහැ. නමුත් දැන් අපි එදා කතා කරා සංකාර කියලා කියන්නේ මොනවද කියලා. මේ ක්‍රියාවලිය. දැන් අපි හිතමුකෝ. දැන් එහෙම ගන්නවා. දැන් ඔබ දැකලා තියෙනවනේ නටනවා මිනිස්සු. ස්ටේජ් එකේ උඩට නටන්නේ. මේ අතපය හෙට වනවන මෙහෙට වනවන කකුල් වනවන ඒ නටනවා කියලා ඒකට කියනවා ඉතින්. නටනවා කියලා කියන එක නිර්වචනය කළොත් එහෙම හරි අමුතු එකක් ඒ. මොකද නටනවා කියලා කියන්නේ පිටුතුනේ මේ කය චලනය කරන්න පුළුවන් ඉරියව් ටිකක්
එක මියුසික් එකකට අනුව චලනය කරනවා. අත නැවෙන තැන් වලින්ම තමයි නැවෙන්නේ වෙන තැන් වලින් නැවෙන්නේ නටනකොට. ඔළුව නැවෙන තැන් වලින් බෙල්ල නැවෙන තැන් වලින් කඳ නැවෙන තැන් වලින්ම තමයි නැවි නැවි දිගහැරෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. නමුත් ඒක ඒ විදිහට කරද්දී ආස්වාදයි කියලා කොහෙන් හරි දෘෂ්ටියක් වැටලා තියෙනවා. වැටුණාට පස්සේ ඒක ඒ විදිහට කරනකොට ආස්වාදයක් එනවා. ඒක එහෙම නැතුව කරද්දී එන්නේ නැහැ. දැන් මෙහෙම ගන්නකො. දැන් ස්ටේජ් එකට ගිහින් නැග්ගාට පස්සේ අත අනිත් පැත්තට කරගෙන්නේ නැහැ නේ. ඒ තියෙන පැත්තටමනේ නැවෙන්නේ. නමුත් ස්ටේජ් එක නැගලා තියෙන පැත්තට නැවෙද්දි සතුටුයි. ස්ටේජ් එකෙන් බැහැලා ඒ පැත්තෙන් පුටුවක් උස්සගෙන යනවා නවාගෙන හිතන අත නවාගෙන. එතකොට කො ඒක. එතකොට ඒක නෑ. ඉතින් එතකොට තිබ්බ එකම සංකාරය ස්ටේජ් එකේ නැග්ගාම තියෙන ඒ සංකාරයම තමයි. අත නැවිලා දිගහැරෙන. ස්ටේජ් එකේ නැවිලා දිගහැරෙද්දී ආස්වාදයි. ස්ටේජ් එකෙන් බැහැලා අත නැවිලා දිගහැරෙද්දී ආස්වාද නෑ. ඒක හරි වැඩක් නේද? නෑ ස්ටේජ් එක නැගලා මියුසික් එකක් එක්ක අත නවල දිගාරින එක ආස්වාදයි කියලා කවුද කියලා? ඒකේ ආස්වාදය තියෙනවා කියලා කවුද කියලා? ඇයි කවුද කිව්වේ? ටීවී එකේ ඔය හරි. ඒ විදිහට මියුසික් එකක් එක පොඩි ඔය මොන හරි අමුතු જાතිකේ ටික වෙනස් පහේ ඇඳුමක් ඇඳගෙන ඒ ඇඳුම ඇඳගෙන ඉවරලා මියුසික් එකත් එක්ක අත නැවලා දිගහැරනකොට ඒ දිගහැරින කෙනා හරි hinaමුසු මූණෙන් තමයි ඒක කරන්නේ. ඒ වගේම ඉස්සරහා වාඩි වෙලා ඉන්න අය මොකද කරන්නේ? ඔක එකම જાතියනේ. ඒගොල්ලොත් මොකද කරන්නේ? අප්පුඩි ගරගහ ඒකට හරි සතුටු වෙනවා. ඒ නිසා ඒක බලන් ඉන්න අයටත් හිතෙනවා මොකද්ද? එතනින් පස්සේ හිතෙන්න ගන්නවා ඒක සතුටු වෙන විදිහක් ඒ කියලා. එතනින් පස්සේ ඒකට පෙළෙනවා. පෙළෙන නිසා ආස්වාදයක් එනවා. පෙළීමේ නිදහස් වෙලා. මිසක් ඔය අතනවල දිගහැරෙද්දී ආස්වාද එනවා කියලා එකක් එහෙම එකක් නැහැ. පෙළෙන්න ඕනේ. පෙළෙනොත් තමයි එන්නේ. එහෙනම් සංකාරවලත් පිංගුතුනේ එහෙම ආස්වාදය කියලා එකක් එහෙම එකක් නැහැ. සැපවත් පැවැත්මක් සංකාරවලත් නැහැ. ඊට පස්සේ මේ හිත හැදෙනවා. මේ හැදෙන කිසිම හිතක ආස්වාදයක් කියලා එකක් නැහැ පිංගුතුනේ. හැදෙන කිසිම හිතක ආස්වාදයක් කියලා එකක් නැහැ. ස්වභාවිකව නැත්තම් මේ ප්‍රකෘති හිතවල ආස්වාදයක් කියලා එකක් නැහැ. අරමුණ තේරුම් ගන්න හිත හැදෙන එක හරි. ආරම්භන විඥාන ලක්කන චිත්ත. නමුත් ආස්වාදය කියලා එකක් ඒකේ නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද? මේ ලෝකේ තියෙන එක එක දේවල් වල ආස්වාදී පැවැත්මක් තියෙනවා කියලා හිතාගත්ත ගමන් එතනින් එහාට ඒක උදෙසා පෙළෙනවා. පෙළීමේ ප්‍රතිඵලයක් විදියට එකක් පේනකොට ඇහෙනකොට දැනෙනකොට දැනගන්නකොට මොකද වෙන්නේ? පෙළීමේ නිදහස් වෙලා ආස්වාදයක් දැනන හැමතිස්සෙම හිතනවා ඒකෙන් තමයි ආස්වාදින්නේ කියලා. ඕන් ওই විදියට තමයි පිටුතුනේ ලෝකෙට බැඳෙන්නේ සරලව කිව්වොත් එහෙම. ඇත්තටම මේ ලෝකේ ආස්වාදය කියලා එකක් ලෝකේ තියෙන දේවල් වල නැහැ. මේක තමයි පිටුතුනේ ඔප්පු කරගන්න තියෙන අමාරුම කාරණාව සහ ලේසිම කාරණාව. මේක තේරුම් ගත්තා නම් එතනින් එහාට මේ ලෝකේ අතහරිනවා කියන එක ලොකු වැඩක් නෙමෙයි. ක්‍රමානුකූල වැඩ පිළිවෙල කරගෙන ගියාට පස්සේ මහා සුවයටපත් වෙනවා අතහැරිය මිදිලා ගිහිල්ලා. එතකොට බලන්න මේ හිත හැමතිස්සෙම බලාපොරොත්තු වෙන එකම එක જાතියක දෙයක්. දැන් මට කියන්න ඔබ ට්‍රිප් එකක් ගියෙත් අන්තිමට මොකටද? ආස්වාදයක් ලබන්න වෙන මොකටද? ඔබ ෆිල්ම් එකක් බැලුවේ ඇයි? ආස්වාදයක් ලබන්න. ඔබ මැච් එකක් බලන්න ගියේ ඇයි? ආස්වාදයක් ලබන්න. ඔබ පිටරට ගියේ ඇයි? ආස්වාදයක් ලබන්න. ඔබ රස්සාවක් කරන්නේ ඇයි? ආස්වාදයක් ලබන්න. ඔබ ඉගෙන ගන්නේ ඇයි? ආස්වාදය ලබන්න. ඔබ තර්ක කරන්නේ ඇයි? ආස්වාදය ලබන්න. ඔබ ජීවත් වෙන්නේ ඇයි? ආස්වාදය ලබන්න. ඇත්තටම පිටුතුනේ ඔබ ඔය කරන හැම දෙයක්ම කරන්නේ ඒකට. දැන් ඔබ සල්ලි එකතු කරන්නේ. ආස්වාදය ලබන්න. වෙන මොකද? ඇයි පිටුතුනේ මුළු ලෝකෙ මිනිස්සු ඔක්කොම එකම දෙයක් පස්සේ යනවා නම් ඉතින් මේ පස්සේ යන හැමෝම කියන දේ හරිනේ. යමෙක් කරන දෙයක් වැරදි කියලා කියන්න නම් ඒක නොකරන කෙනෙක් නේ ඒක වැරදි කියලා කියන්න ඕනේ. බලන්න පිටුතුනේ මේක මහා පුදුම මුලාවක්. ලෝකෙ ඉන්න නිරිසතාගේ ඉඳලා තිරිසනාගේ ඉඳලා මිනිස්සයයි කියන තැනගේ ඉඳලා දෙවියන්ගේ ඉඳලා බ්‍රහ්මයන්ගේ ඉඳලා මේ සියලු ලෝක සියලු සත්වයෝම එකම එක දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ආස්වාදය.
හැමෝටම ඕනි සතුට කියන එක හදාගන්න. සතුට හදාගන්නයි ඔය හැමෝටම ඕනි. නැත්තම් ආස්වාදය හදාගන්න. දැන් බලන්නකො ඉතින් පොඩි කාලේ ඉඳලා ඔබ දන්න මේ සසරෙම කරේ ඔක පස්සේ යන එක තමයි. ආස්වාදේ ඕනි. ඔබට මොඩක්වත් වැටහුනේ නැද්ද? මතක් කරලා බලන්න. ඔය හොයපු ආස්වාදේ දැන් ඔබ ඉපදුණු දවසේ ඉඳලම හොයනවද? හම්බ වෙනවා වගේ හිතෙනවා, හම්බ වෙනවා වගේ තේරුම් ගන්නවා, හම්බ වෙනවා කියලා රැවටෙනවා. ඊට පස්සේ ආයි නෑ. ඊට පස්සේ ආයි හම්බ වෙනවා, ආයි නෑ, ආයි හම්බ වෙනවා, ආයි නෑ, ආයි හම්බ වෙනවා. හම්බ වෙනවා නැති වෙනවා, නැති වෙනවා ආයි හම්බ වෙනවා, හම්බ වෙනවා ආයි නැති වෙනවා. දැන් කොච්චර කාලයක් පස්සේ දැන් පිටුතුනේ ඕක හම්බ වෙන එකක් නම් ඉතින් දැන් හම්බ වෙලා තියෙන්නේ බෑ. දැන් බලන්න ඔබගේ වයස කීයද කියලා. දැන් අවුරුදු කීයක් තිස්සේ ආස්වාද පිටිපස්සේ යනවද? හම්බුණා නම් දැන් හම්බ වෙන්නේ බෑ. නතර කරගන්න බෑනේ හම්බ වෙනවා කියුවට. ඔය ආස්වාදයේ හරි මහා පුදුම මුලාවක් පිටුතුනේ ඕකට හවු වෙන්න එපා. දැන් බලන්න වෙලාවකදී හිතෙනවා මේ සින්දු ආස්වාදයි කියලා. ඒ හිතලි වල ඒ සින්දුව අහද්දි මොකද වෙන්නේ? ආස්වාදයක් එනවා. ඒ සින්දුව මරණකම් අහන්න පුළුවන්ද? ටිකක් වෙලා යනට ආස්වාදේ නැහැ. ඉතින් ඒ තේරුන්නේ නැහැ නේද කිසිම දවසක ඔය සින්දුවේ ඔය ආස්වාදේ නැහැ කියලා. සින්දුවේ තිබුණා නම් ඇයි ඒ සින්දුව මුළු ජීවිතේම අහන්න බැරි? මේ ජීවිතේම අහන්න පුළුවන් වෙන්නේ බෑ සින්දුවේ තිබුණා නම්. සින්දුවකින් ආස්වාද ගන්න ඕන නම් පිටුතුනි සින්දුව මුලින්ම අහන්නකෝ. එකපාරක් අහලා ඊට පස්සේ අහන්න නැතුව ඉන්න. අහන්න නැතුව ඉඳලා දවස් දෙකක් විතර ඉඳලා ආයෙ අහන්න. එතකොට ආයෙ ආස්වාදය. ඊට පස්සේ ආයෙ දිගටම අහන්න එපා. ආයෙ දවස් දෙකක් විතර ඉඳලා ආයෙ අහන්න. එතකොට ආයෙ ආස්වාදය. එකම ෆිල්ම් එක ඇයි එක දිගට බලන්න බැරි? දැන් කියනවා ෆිල්ම් එක ආයෙ නියම ෆිල්ම් එකක් සුපිරි ෆිල්ම් එකක් හම්බුණා කියලා ෆිල්ම් එක බලනවා. ඉතින් ෆිල්ම් එක සුපිරි නම් ෆිල්ම් එක බලද්දී ෆිල්ම් එකෙන් ආස්වාද හම්බ වෙනවා නම් ඉතින් ඇයි ඒක ආයි බලන්නේ නැත්තේ? ඇයි ඔබගේ ගෙදර ෆිල්ම් CDs රැක් හදලා තියෙන්නේ? ඇයි ඒව ගොඩවල් ගහලා තියෙන්නේ? ගොඩාක් ඒවා. ඇයි ඔබ ෆිල්ම් ඔච්චර බැලුවේ? ඔබ දැන් බැලුවද කොච්චර ෆිල්ම් බලලා තියෙනවද? සෑහෙන්න බලලා. ඇයි එච්චර බලන්නේ? නේද ඔබ එක පළවෙනි ෆිල්ම් එක එන දවසේ කිව්වනේ ඒක සුපිරි ෆිල්ම් එක මේක නියමයි ආයි. මේක තමයි ආස්වාද මේක නම් නියම ෆිල්ම් එකක්. නියම කියලා කියන්නේ ආස්වාදෙට කියන තව නමක්. සුපර් කියලා කියන්නේ ආස්වාදෙට කියන තව නමක්. එල කියලා කියන්නේ ආස්වාදෙට කියන තව නමක්. ඔය එක එක නම් වලින් ඔය ෆිල්ම් එක ඔබට හම්බුනේ. ඉතින් ඒ ෆිල්ම් එක බැලුවම ඇතිනේ. ඇයි තව බලන්නේ? ඉතින් ඒක සුපිරි ෆිල්ම් එකක් කියලා හම්බුනේ. ඉතින් සුපිරි තත්ත්වයකින් ගන්න පුළුවන් නේ. ඊපස්සේ තව එකක් බැලුවේ. දැන් ඔබ කොච්චර කාලෙ තිස්සේ බලනවද? පිටුතුනි බලනවා කොච්චර බැලුවත් ඔය කියන සුපිරි තත්ත්වය ඔය ෆිල්ම් එකේ නෑ පිටුතුනි. දැන් මේක කිව්වහම මේක විශ්වාස කරන්නත් බෑ මිනිස්සුන්ට. මොකද කරන්නේ විශ්වාස කරන්න බැරි වුණාට ඉතින් ඇත්ත කියන්නේ බෑ. වෙලා තින්නේ මුළු ලෝකෙ ඉන්න ඔක්කොම යන්නේ ওই ක්‍රමයට. එක පිරිසක් හැර. ඔය ලෝකේ ඉන්න සීලමු දෙනා යන්නේ ඔය මේ සසරේ යන අතරමයි ගහගෙන යන්නේ. මොකද එයාට තේරුම් ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා විතරයි ඔය මිනිස්සු පස්සෙන් යන දේ තමයි මේ මිනිස්සුන්ගේ විනාශයට මේ මිනිස්සුන්ගේ දුකට හේතුව කියලා පෙන්වලා දෙන්නේ. ඕන් ඔය කියන ආස්වාදේ නැත්තම් ඔය කියන සැපවත් පැවැත්ම. පින්වතුනි ඔය කියන සැපවත් පැවැත්ම අර අපි කතා කරපු ලෝකේ තියෙන කිසිම රූපයක නැහැ. නමුත් ඔබ හිතාගෙන ඉන්නව නේද රූපවල තියෙනවා කියලා. ඒක නිසා නේද නෝන කෙනෙක් ගෙදර අරගෙන ආවේ මහත්තයෙක්. ඒක නිසා නේද නෝන කෙනෙක් මහත්තයෙක් එක්ක ගියේ. කර්මජෝ හටගත්ත රූපයක් නෝනගේ කියලා ඒ නෝනගේ හිත හිතාගෙන ඉන්නවා. ඉතින් කමන්නේ අවිද්‍යාව නිසා හිතන් ඉන්න එකන්නේ. මට ඔයාගේ ෆොටෝ එකක් එවන්න කියලා කිව්වට පස්සේ මොකද කරන්නේ? කර්මජෝ හටගත්ත රූපයක ෆොටෝ එකක් ගහලා යවනවා. මේ මගේ ෆොටෝ එක කියලා. කමක් නැහැ ඉතින් ඒක යවුව කියලා ඉතින් අර මිනිස්සු ඒක පිළිගන්නවා. ඒකට හේතුව තමයි මේ ෆොටෝ එක ලබාගත්ත කෙනා හිතාගෙන ඉන්නේ
එතන හැදිලා තියෙන කර්මජව හටගත්ත රූපේ ඒක එයාගේ කියලා. කමක් නැහැ ඉතින් පිස්සු දෙන්නෙක් දෙන්නට පිස්සුන ප්‍රශ්නයක් නැහැ. දෙන්නට පිස්සුනා ඒ පිස්සෙක් නෙමෙයි. එයාට හිතෙන විදිහට. ඒකනේ පිඟුතුනි පිස්සන් කොටුවට ගියාට පස්සේ එක පිස්සෙක් මං ජනාධිපති මේ ඉන්නේ මගේ ඇමති කියලා කිව්වහම ඇමති පිස්සක් ඇමති කියලා හිතන් ඉන්න පිස්සා කියන්නේ නැහැ මං ඇමති කෙනෙක් නෙමෙයි මූට පිස්සු කියලා එහෙම කියන්නේ නැහැ. ඔව්ව මේ අපේ ජනාධිපති මෙයා මං තමයි ඇමති. එයා කෙලි මෙහෙම කියනවා. මොකද දෙන්නටම පිස්සු නිසා කාටවත් තේරුම් ගන්න බෑ ඇත්ත මොකද්ද කියලා. ඉතින් එහෙම තමයි හැටි. එතකොට පින්වතුනි මේ ලෝකේ තියෙන කිසිම රූපයක එහෙම ආස්වාදී ප්‍රයත්නක් නැහැ. එහෙම ආස්වාදයක් ලෝකේ තියෙන කිසිම රූපයක නැහැ. නමුත් දැන් නෝන කෙනෙක්ව මහත්යේ තෝරගන්නේ මොකටද? ඒ රූපේ දැක්කම එයාට හිතට සතුටක් එනවා. ඒ මහත්යට හිතෙනවා ඒ සතුට එන්නේ රූපෙන් කියලා. ඒ නිසා තමයි මේ රූපෙට කැමති වෙන්නේ. ඒ නිසා තමයි මේ රූපෙට තණ්හා වෙන්නේ. නිකන් නෙමෙයි ඔය කැමති වෙන්නේ. හිතන්න එහෙම එපා මේ එයාට තියෙන ආදරේ කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එයා කියලා හිතන් ඉන්න රූපයක් තියෙන්නේ කිලෝ 60ක් විතර බර. අර අපි එදා කතා කරේ කෑලි 32කින් හැදිච්ච රූපයක් තියෙනවා එතන. ඒකට කාන්තා රූපයක් කියලා නම් කරලා තියෙනවා. නමුත් ඉතින් නම් කරලා තියෙන විදිහක් විතරයි මොකද එක්කම රූප වලට එක නම දැම්මොත් අඳුර ගන්න බෑනේ. ඇත්තටම ඒ රූපෙට බැඳලා තියෙන මුකුත් නිසා නෙමෙයි ඔය ආදරය කියලා එහෙම කියන්නේ ඒකට. ලව් කියලා කියන්නේ. ඒ ආදරය කියලා එකෙන් ඒකට බැඳලා තියෙන නිකන් නෙමෙයි. ඒක එහෙම තියෙන ආදරයක් නිසා නෙමෙයි. ඒ රූපෙන් ආස්වාදේ එනෝ කියලා හිතාගෙන ඉන්නවා අනිත් පාර්ශවයේ. ඒ නිසා ඒ රූපෙට බැඳලා ඉන්නවා. ඒ නිසා ඒ රූපේ නැති වෙයි කියලා පුදුම බයක් හට ගන්නවා. ඇයි? නැති වුණොත් ආස්වාදේ නැති වෙනවා. ඒකයි බය වෙන මොකුත් නිසා නෙමෙයි. මොකද ඒ රූපෙට කැමති වෙච්ච හිත බයට කැමති නැහැ. ඒ නිසා රූපේ රකින්න. ඒ රූපෙට කැමති වෙච්ච හිත ශෝකයට කැමති නැහැ. ඒ නිසා රූපේ රකින්න. ඒ රූපේ වර්තමාන තත්ත්වයේ රකින්න. ඒ කියන්නේ තරුණ තත්ත්වයේ රකින්න. කවුද? ඒකට කැමති වෙච්ච හිත. නැත්නම් ඒ කැමති වෙච්ච මහත්ය. කවුරුද? ඉතින් රකින්න. ඒ තමයි ක්‍රමේ. නමුත් මේ හිත ඒ කෙනා හිතාගෙන ඉන්නේ පිංගුතුනි ඒ රූපේ නිසා තමයි මේ සතුට එන්නේ කියලා. නැත්නම් මේ ආස්වාදෙ එන්නේ කියලා. ඉතින් එහෙම හිතාගත්තට වැරදි නෑනේ. මොකද එහෙම හිතා ගන්න එකට අපි දොස් කියලා වැඩක් නෑ කාටවත්. ඇයි? ඉතින් එහෙම හිතාට වැරදි නෑ. පේන්නේ මොකද බැලුව බැලමට කිසි වැරද්දක් නෑ. ඇයි? ඒ රූපේ පේන්නේ නැති වෙලාවට ආස්වාදේ නෑ. රූපේ පේනකොට ආස්වාදේ තියෙනවා. ඉතින් හරිනේ කියන කතාව. නමුත් පින්විතේ බැලුව බැලමට එහෙම වුණාට ඒ රූපෙන් ආස්වාදේ එනවා නෙමෙයි. ඒ රූපේ නැති වුණ ගමන් පෙළෙනවා හිත. මොකද හැම තිස්සෙම ඔය හිත බලාපොරොත්තු වෙන ආස්වාදේ මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. හිත බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ නැති එකක්. මේ ලෝකේ ස්වභාවිකව නැති එකක් තමයි ඔය හිත බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි ඔය කියන ආස්වාදී පැවැත්මේ අත්දැකීම් ඔය හිතට තියෙන නිසා. ඔය හිතට ඔය ආස්වාදී පැවැත්මේ අත්දැකීම් තියෙන නිසා හිත හැම තිස්සෙම ඒක බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා ඒක නැති වුණ ගමන් පින්වතුනි මහා පුදුම පීඩාවක් හට ගන්නවා හිතේ. ওই පීඩාව හටගන්නේ ওই දුක්ඛඳ හටගන්නේ අර බලාපොරොත්තු තියෙන නිසා. ඒකට පින්වතුනි තව බොහොම සාරවත් වචනයක් තියෙන ඕනෑකම කියලා. ඕනෑකමට ඕනෑ දේවල් තමයි රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන්නේ. එහෙනම් ඒ කියපු ඕනෑකම නැමැති ආස්වාදය කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඕන් ඔය කියන ඕනෑකම හිතක හටගත්ත ගමන් පිටුදී හිත පෙළෙනවා. ඇයි? හිතට ඒක හරි කරදරයක්. මොකද මේ ලෝකේ එහෙම එකක් නැහැ ඒකයි. මේ ලෝකේ නැති එකක් හිත බලාපොරොත්තු වෙච්ච ගමන් පිටුදී ඒක හිතට පීඩාවක්. ඒ පීඩාව නිසා හිත මොකද කරන්නේ මොන ක්‍රමෙන් හරි ඒකේ නිදහස් වෙන්න උත්සාහ කරනවා. නිදහස් වෙන්න උත්සාහ කරද්දී ළඟපාත තියෙන දේවල් ඔක්කොම ටික අල්ල ගන්නවා හිත. මොකටද නිදහස් වෙන්න? ඕන්වම තමයි ලෝකෙට බැඳෙන්නේ පිටින්. මොනවද ළඟපාත තියෙන දේවල්? රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි.
ඕවා තමයි ලෝකේ තියෙන දේවල්. ඔන්න ඔය කියන ලෝකේ දේවල් ඔක්කොම ටික ග්‍රහණයට ගන්නවා. මේ ලෝකේ නැති එකක් හිත බලාපොරොත්තු වෙච්ච ගමන්. ඒකට කියනවා ආස්වාදය කියලා. නැත්නම් ඒකට කියන ඕනෑකම කියලා. ඕනෑකම නිසා තමයි ඔය ඔක්කොම දේවල් ඕන වෙලා තියෙන්නේ ඔබට. හැබැයි පින්වතුනි ඔය ඕනෑකම පිළිබඳ යථාතතු හරියාකාරව දැක්කනම් ඔන්න ඔය ඕනෑකම සම්බන්ධයෙන් කලකිරෙන්න ගන්නවා. ඔය ඕනෑකම තමයි පින්වතුනි ඇත්තට මේ ලෝකේ තියෙන දුක. නැත්නම් ඔය ආස්වාදී පැවැත්ම තමයි ඇත්තටම මේ ලෝකේ තියෙන දුක. ඔන්නෝක තමයි තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛාරය සත්‍ය කියලා කිව්වේ. ඔන්නෝක තමයි දකින්න ඕන දුක. ඇයි ඒකට දුක කියන වචනේ දැම්මේ? ඕනෑකම කියලා කියන්නේ ඉතින් ආස්වාදී පැවැත්මනේ. ඇයි ඒකට දුක කියලා දැම්මේ? ඉතින් ඒක ආස්වාදී එකක් නේ. ඒක ආස්වාදයක් නේ. ඇයි දුක කියන්නේ ඒකට? පින්වතුනි ඒකට දුක කියන්නේ මොකුත් නිසා නෙමෙයි. ඒකට දුක කියලා කියන්නේ ප්‍රඥාවෙන්. අත්දැකීමෙන් ඒකට දුක කියන්න බෑ. මොකද අත්දැකීමට ඒක ආස්වාදී පැවැත්ම. ප්‍රඥාවෙන් තමයි ඒක දුක කියලා කියන්නේ. හරියට නිකම් පින්වතුනි. බෝම්බයක් ගන්න උදාහරණයට. බෝම්බේ කියන එක පුපුරන්න කලින් අතර ගත්තොත් එහෙම ඒක රස්නේද? නෑ. ඒකෙදි හරි හුරු බූටේ. මේව තියෙනවනේ. ඒක මොකද ප්‍රශ්නයක් නෑනේ ඒකේ. හැබැයි යමෙක් තේරුම් ගත්තොත් එහෙම ඕක පුපුරන එකක්. ඕක නිසා මහා විනාශයක් වෙනවා. අතපය කැඩෙනවා, මැරෙනවා, බෙලි ගැලවෙනවා, තුවාල වෙනවා, පිච්චිලා යනවා. ඕන් ඔය જાතිය දේවල් ගෙනැල්ලා දෙන දෙයක් කියලා යම් කෙනෙක් බෝම්බය සම්බන්ධයෙන් දැනගත්තොත් එදා ඉඳලා බෝම්බය ගැන කලකිරෙනවද නැද්ද? කලකිරෙනවා. බෝම්බයක් අරගෙන සාක් වේදා ගන්නවද ඊට පස්සේ? නෑ. බෝම්බයක් දැක්කත් බොහොම ඉක්මනින් එතනින් අයින් වෙන්න හදන්නේ. දැන් පොඩි ළමයෙක් ඕක දන්නේ නෑනේ. දැන් පොඩි ළමයා ගින්දර අල්ලන්නේ. එයා දන්නේ නෑ ගින්දර කියලා කියන්නේ මොකද ගින්දර වැළුමට එයාට ලස්සනයි. එයා දන්නේ නෑ මේකෙන් පිච්චෙනවා කියලා. දන්නේ නැති නිසා මොකද කරන්නේ මේ ගින්දර අල්ල ගන්නවා. ගින්දරට කැමති වෙනවා. කැමති වෙලා අල්ලපු ගමන් පිච්චෙනවා. පිච්චුණාට පස්සේ මේ ළමයා දැනගන්නවා මේක මේ විනාශයක් ගෙනල්ලා දෙන්න දෙයක් කියලා. ආන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගින්දර ගැන කලකිරෙනවා. අන්න ඒ වගේ තමයි පිටුදින මේ ඕනෑකම කියලා කියන්නේ. මේ ලෝකේ ස්වභාවිකව නැති දෙයක්. රූපවල ඔය ඕනෑ වෙච්ච දේ නැහැ. වේදනා සංඥා සංකාර විඥානවල ඔය ඕන වෙච්ච දේ නැහැ. ඔය ඕන වෙච්ච දේ කියලා කියන්නේ මේ හිත අනන්ත සංසාරයක් පුරා බලාපොරොත්තු වෙන දෙයක්. මොකද මේ හිත දන්නේ නැහැ. ඔය ඕනෑ වෙච්ච දේ කියන එක ලෝකේ නැති දෙයක් කියලා. හිත හිතන් ඉන්නේ මේ ලෝකේ එහෙම එකක් තියෙනවා කියලා. එහෙම එකක් මේ ලෝකේ ලබන්න පුළුවන් කියලා ස්වභාවිකව. නෑ පිටුතුනි. එහෙම එකක් මේ ලෝකේ ස්වභාවිකව ලබන්න බෑ. ඔය හිත බලාපොරොත්තු වෙන්නේ ඕනකම කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම නැති එකක්. එහෙනම් මේ හැඟෙන්නේ කොහොමද ඒක? මේ අපි මේ දැනෙනවනේ ඉතින් මේ කෑමක් අද්දි ආස්වාදයේ දැනෙනවනේ. කොහොමද නෑ කියන්නේ? ඔන්නෝක තේරුම් ගන්න ඕන හරියට. නැති එකක් බලාපොරොත්තු වුණාට පස්සේ හිත පෙලෙනවා. පීඩාවටපත් වෙනවා. පෙලෙනවා. ඕන් ඔය කියන පෙලීමෙන් නිදහස් වෙනවා පින්වතුනි. ඒ ඕන වෙච්ච දේ යමක තියෙනවා කියලා හිතන් ඉන්නේ. ආන් ඒ දේ ඇසුරු වෙද්දී අර පෙලීමෙන් නිදහස් වෙනවා. අපි හිතමුකෝ රූපයක් ගැන හිතාගෙන ඉන්නවා. ඒ රූපයෙන් ආස්වාදේ එනවා කියලා. නැත්තම් මේ හිත අනන්ත සසරක් පුරා ඕන වෙච්ච දේ ඒ රූපෙන් ගන්න පුළුවන් කියලා හිතා ගන්නවා. හිත යම් දවසකදී ලැබිච්ච දෘෂ්ටියක් නැත්තම් වෙන කෙනෙක්ගෙන් ලැබිච්ච අදහසක් නිසා. ඒ අදහස නිසා හිත ඒක හිතාගත්තට පස්සේ හිත පෙලෙන්න ගන්නවා. ඕන් ඔය පෙලීමෙන් නිදහස් වෙන ඔය රූපේ දකිද්දිම. ඔය රූපේ දැකීමත් පෙලීමෙන් නිදහස් වීමත් කියන දෙකම එකට සිද්ධ වෙන නිසා හිතට හොයාගන්න බෑ මේ ආස්වාදය ආවේ කොහොමද කියලා. හිත රැවටෙනවා. ඒ ආස්වාදය ආවේ රූපෙන් කියලා. ඒ නිසා එතනින් එහාට ඒ රූපෙට බැඳෙනවා. නවත්ත ගන්න බෑ.
පින්තුනේ අපි එක උදාහරණයකින් හොඳට තේරුම් ගමු. මොකද මේ ඕනෑකම කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නමක් දුක කියලා දකින්න කියපු කොටස. ඔය පෙලිල්ල හටගන්නේ ඔය මහා ගින්න හටගන්නේ ඔය මහා දුක් සියල්ල හටගන්නේ ඔය කියපු ඕනෑකම නිසා. ඕනෑකම කියලා කියන්නේ තනිකරම පෙලීමක් පින්තුනේ. පෙලීමට කියන තව නමක් ඕනෑකම කියලා කියන්නේ. ඕන් ඔය ඕනෑකම නිසා ඒ ඕන වෙච්ච දේ නැති වෙච්ච ගමන් හිතට දැනෙන දුකක් එන්න ගන්නවා. ආන් ඒක තමයි දැනෙන පෙලීම කියලා කිව්වේ. ඕන් ඔය පෙලීමෙන් නිදහස් වෙනවා. ඔය ඕන වෙච්ච දේ ලැබෙන වෙලාවෙදී. ඕක හොඳට තේරුම් ගන්න ඕන පිටුනේ. ඕක තේරුම් ගන්න තාක්කල් මේ තණ්හාවෙන් අයින් වෙන ඕ එකක්වත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් මෙහෙම එකක් ගමුකෝ. ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. මොකක් හරි කවුරු හරි නෝන කෙනෙක් හරි මහත්තයෙක් හරි නළුවෙක් නිලියේ මොකක් හරි චොකලට් එකක් කියමුකෝ. අලුතෙන් හඳුන්වලා දෙන චොකලට් එකක්. ටීවී එකේ මොකද වෙන්නේ? ඒ නිලිය ඒ චොකලට් එක අරගෙන දැන් මෙයා එකෙන් කෑල්ලක් කන ගමන් එයාට හරිය සතුටක් මූණේ පෙන්නනවා. එයාට හරිය ආස්වාදයක් ඇහිලා ඒ චොකලට් එක කන්න කලින් එහෙම එකක් තිබුණේ නැහැ. කන්න කලින් මහා පෙලෙන්න සුළු පීඩාවට පත්වෙච්ච ඇස් දෙකකින් අර චොකලට් එක දිහා බලනවා. ඔබ ඇඩ් එකක් බලද්දි හරියට බලන්න ආයි බලද්දි. ඊට පස්සේ මොකද කරන්නේ? චොකලට් එක අරගෙන ඉවරලා ඒකෙන් කෑල්ලක් කෑවට පස්සේ ඒ නිලියගේ මූණේ ලොකු හිනාවක් යනවා. මොකද ඔබ දන්නවා යම හිතක් ආස්වාදයටපත් වුණා කියන එක එළියට පේන විදිහක් තමයි මූණෙන් පිට වෙන හිනාව. එතකොට ඕක දකින්න සියලු ලෝක සියලු සත්වයෝ හිතා ගන්නවා. අර චොකලට් එක කියලා කියන්නේ මම මේ හිත අනාදිව සංසාරයක් පුරා බලාපොරොත්තු වෙන දේ ගෙනල්ලා දෙන එකක්. ආන් අර චොකලට් එකේ එහෙම තත්ත්වයක් තියෙනවා කියලා පුටුවට වාඩි වෙලා ඉන්න මනුස්සයා හිතා ගන්නවා. ඇයි? මේ ලෝකේ තියෙන රූප වලින් වේදනා සංඥා සංකාර විඥාන වලින් ආස්වාදී පැවැත්මක් හදන්න පුළුවන් නැත්නම් ආස්වාදී පැවැත්මක් ඒවැ තියෙනවා කියලා දෘෂ්ටිගත වෙලා එමය ඉන්නේ. ඒ නිසා මේ ගෙදර ටීවී එක දිහා බලන් ඉන්න ඒ පුටුවේ වාඩි වෙලා ඉන්න මිනිසයාගේ හිත හැමතිස්සෙමත් හොය ඉන්නේ ආස්වාදී පැවැත්මක් නේ. ඒ නිසා අරක දැක්ක ගමන් හිතෙනවා අර චොකලට් එකේ එහෙම එකක් තියෙනවා කියලා. ආම්මේම හිතාගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ පුටුවේ වාඩි වෙලා ඉන්න හිතට දැනෙන්න පීඩාවක් එන්න ගන්නවා. දැක්කනේ තණ්හා වෙච්ච ගම වෙන දේ. අවිද්‍යාව නිසා නැත්නම් මේ ලෝකේ ගැන යථා තතු හරියට දන්නේ නැති නිසා ආස්වාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය දන්නේ නැති නිසා අර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පෙන්වන දෙයට හිත රැවටෙනවා. ඒ කියන්නේ අර හිතේ තීච්ච දැන් මේ පෙන්වලා දීපු අවිද්‍යාව නිසා අර ටීවී එකේ පෙන්නපු චොකලට් එකට බැඳෙනවා. දැක්කද අවිද්‍යාව නිසා තණ්හාව හටගන්න හැටි. ඔබ අහලා තියෙනව නේද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා. අර හිතේ තීච්ච අවිද්‍යාව නිසා අර චොකලට් එක කියපු එකට බැඳෙනවා. අන්න අවිද්‍යාව අන්න තණ්හාව. අවිද්‍යාව තෘෂ්ණා නිසා ඒ සැනින් පුටුුණේ ඉඳද්දිම පීඩාවටපත් වෙන හිත. මට එකක් ඕනි කියලා. චොකලට් එක තාම මේ අතින් අල්ලලවත් නැහැ. අර ටීවී එකේ පෙන්වන්නේ. ඇයි අර නෝනා දෙනවා දෘෂ්ටියක්. මේ චොකලට් එකේ ආස්වාද තියෙනවා කියලා. මොකද දෙන්නට පිස්සුනේ. ටීවී එක දිහා බලන් ඉන්න මනුස්සයටත් පිස්සු. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉන්න යන ඉලියටත් එයාටත් පිස්සු. ඇයි මොකද එයාත් හිතන් ඉන්නේ ඒවා තියෙනවා කියලාම තමයි. නැත්නම් ඉතින් ටීවී ඇඩ් වලට ඉන්නේ මගබල පූර්ණේ කරගෙන නිවන පූර්ණේ කරගන්නවා මිස. ඉතින් මොකද කරන්නේ අර බොහෝම සතුටු සිතින් අර පෙන්නන චොකලට් එක අර හිත බැඳුන ගමන් පුටුවඩ ඉඳද්දිම හිතට එනවා මහ පුදුම පීඩාවක්. කොයි වෙලාවෙද ඒක කන්නේ කියලා. ඇයි? අර ආස්වාදී පැවැත්මක් තියෙන එකක් අර චොකලට් එකේ තියෙනවා කියලා නෝන කිව්වා. ඔප්පු කරලා පෙන්න ඔයා කෑල්ලක් කාලා පෙන්නවා.
පින්වතුනි මේ එක අත්දැකීමක් කියන්නේ. ඔබගේ මුළු ජීවිතේ හම්බෙච්ච සියලුම දේවල් ඔච්චර තමයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. ඉතින් ඔබ දැන් මෙන්න මේ දේවල් කියද්දි තමයි ඔබ දැන් මොකද කරන්න මේව කියද්දි? දහම් මානසිකාරය කරනවා. මේ කියද්දි ඔබගේ අත්දැකීම් තුලින් දැන් බලන්න ඕනේ එහෙම නේද කියලා. එහෙම වුණා නේද කියලා බලන්න. පින්වතුනි අර චොකලට් එකට බැඳෙනවා. බැඳුන ගමන් පෙරපසු නොවි. පුදුම පීඩාවක් එන්න ගන්න දැක්කද? හිතේ ඕනෑකම නැත්තම් අර ආස්වාදී පැවැත්ම කියන්නේ මොකද්ද? ඒකේ යථාතතු හරියට දන්නේ නැතිකම නිසාම ඕනෑකම පිළිබඳ හරියට දන්නේ නැති නිසා ඒ ඕනෑකමට අර චොකලට් එක ඕන වෙනවා. ඕනෑකමට ඕන වෙන දෙයක් බවට චොකලට් එකපත් වෙනවා. පත් වුණ ගමන් එතනින් එහාට පෙරපසු නොවි මහා පුදුම පීඩාවක් හිතේ එන්න ගන්නවා. දැනෙන පීඩාව වෙනවා ඊට පස්සේ. මහා ගින්දරක් හිතට එන්න ගන්නවා. පීඩායි දැන් හිතට පීඩාකාරී ඒ කොවිලාද කන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින් කොහොම හරි ඔය එහෙම ගිහිල්ලා ඇඩ් එක දෙපාරක් තුන් පාරක් බැලුවාම මේකතර මෙහෙමයි හොඳට බලන්න මේකට හවු වෙන්න එපා. ටීවී එකේ එකම ඇඩ් එක දානව නේද? ටෙලි නාට්‍යයක් මොන හරි ඔය යන කාලවල ඒව බලනවට එකම ඇඩ්වර්ටයිස්මන්ට් එකත් ඇයි ඔය 4-5 සැරයක් දාන්නේ ඔය? අර හිතද හොඳට දෘෂ්ටි ගන්නවන්නේ. එකපාරක් දෘෂ්ටි ගන්න මදි සමාල්ලාවට. ආයිසරයක් කියන්නවනේ මේ චොකලට් එකේ ආස්වාද තියෙනවා ඈ. හරිද? දැන් මෙන්න ආයි මම පෙන්නනවා මෙන්න මේකේ ආස්වාද තියෙන චොකලට් එකක් මේක ඈ. ඔන්න මේ දෙවෙනි ඇඩ් එක හරිද? මේ සල්ලි දීලා පෙන්නන්නේ මෙයා බලන්නේ. තුන්වෙනි පාරටත් පෙන්නන කොහොම හරි. මේ දැන් මේ තුන්වෙනි පාරට කියන්නේ මේක පුදුම ආස්වාද දෙන එකක් ඈ. මේක නියමයි. හතරවෙනි පාරටත් පෙන්නනවා. එකම ඇඩ් එක. මේකේ ආස්වාද තියෙනවා ඈ. තියෙනවා ආයි ෂුවර් ආස්වාද තියෙනවා. හතරවෙනි පාරත් නෙමෙයි සමහර වෙලාවට පළවෙනි පාරෙන්ම හවු වෙනවා. ඉතින් හතර පාර තුන් හතර පාර තිස්සෙම ඔය කියන දෘෂ්ටිය දුන්නාට පස්සේ මොකද වෙන්නේ? හොද්දට බැඳෙනව අර රූපෙට. ඇයි? අර ආස්වාදේ ගන්න මොන ආස්වාදේද? චොකලට් එකක් අද්දින ආස්වාදේ අන්න ඒක ගන්න. ඇයි හිතනවා චොකලට් එකේ තමයි ඒක තියෙන්නේ කියලා. ඔය චොකලට් එකක් අද්දින කියන ආස්වාදේ ඔය ටීවී එකේ හොඳට ෆිල්ම් එකක් බලලා දින ආස්වාදේ දෙකම එකයි. ඒ ආස්වාදයේ කියන ඒ එන පෙලීම අර මහ පීඩාවේ නිදාසෙදී ඉන එක ඒ දෙකම එකයි. හරි. ඒතරම් අපි තේරුම් ගත්ත මහා දුකක් ආවා. මහා පීඩාවක් දැන් ඔන්න එනවා. දැන් පහවදාට මොකද කරන්නේ? කොහොම හරි කරලා කඩේකට ගිහිල්ලා සල්ලි එම ටිකක් හොයාගෙන ආන් අර චොකලට් එක ගන්න. අරගෙන කනවා. කනකොට මොකද වෙන්නේ? අර මහා පීඩාවේ නිදහස. නිදහස් වෙනකොට මේ හිත තේරුම් ගන්නවා. අනේ හරියටම හරි අර ටීවී එකේ ඉඳපු ඒ නිලියට පස්වන් දහසක් බුදු වෙන්න කියපු දේ හරියටම හරි. හනේ වෙන්න මට ආස්වාදය ආවා. මේක නම් නියම චොකලට් එකක් කියලා තව ටිකක් බැඳලා. බැඳලා එතන නිකා ඉන්නේ තව එකට යන ගමන් කියාගෙන යනවා ඒක. අර අවිද්‍යාවෙන් ගත්ත දෘෂ්ටිය නිසා දෘෂ්ටිගත වුණා. මේ මිත්‍යා දෘෂ්ටිය තව එකෙකුට පතුරවගෙන යනවා. ලෝකේ ආස්වාදේ තියෙනවා. ලෝකේ ආස්වාදේ තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන රූප වල ආස්වාදේ තියෙනවා. රූප කියලා කියන්නේ චොකලට් එකක් කියලා කියන්නේ රස රූපයක් නෙවෙයි වෙන මොකක්ද තියෙනවා කියේ. තියනවා කිය හැමතැනම කිය කියා යනවා. මිච්ඡා දිට්ඨි කම්ම සමාදානා තේ කායස්ස වේදා පරම මරණං අපාය විනිපාතං දුක්ගති නිරය. මේ ලෝකේ ආසාවදේ තියෙනවා කිය චොකලට් එක නම් නියමයි කන්න ඔයගොල්ලෝ කන්න හරි ෂෝක් කිය හැමතැනම කියනවා. කියන හිත් පෙලෙන්න ගන්න. අනේ කොහෙද තියෙන්නේ අපිටත් ගන්න බැරිද? ආන් අර කඩේ තියෙන ගිහිල්ලා ගන්න. කිව්ව ගමන් අර හිතත් පෙල්ලන. මොකද ලෝකේ ඉන්න ඔක්කොටම පිස්සුනේ. ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඉන්න සියලුම දෙනා ආස්වාදයේ පිළිබඳ දන්නේ නැතිකම නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. කියන හැමෝමත් හැම හිතම බලාපොරොත්තු වෙන්නේ ඒකමයි. ඉතින් කියන එක බලා පිළිගන්නවා. ඉතින් ආයි මොනව අහන්නද? පිටුතුනේ ආස්වාදයේ කියලා කියන්නේ මහා පුදුම මුලාවක්. ඔය ආස්වාදී පැවැත්ම කියලා කියන්නේ මේ ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. මා හිතේම හටගන්න නැති දෙයක් බලාපොරොත්තු වීම නිසා හිතේ හටගන්නව මහා අධික පීඩාවක්. ආන්ගේ පීඩාවෙන් නිදහස් වීමට කියන නමක් ආස්වාදය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හිතේම හටගත්ත පීඩාවෙන් මේ හිතම නිදහස් වෙනවා. ඒ කියන්නේ මුලින්ම දුකටපත් වෙලා ඊට පස්සේ ඒකෙන් නිදහස් වෙනවා.
ඒක මහා පුදුම දෙයක් පිටුතුනි. මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවේ ඕන් ওই ටික ඇහුණාට පස්සේ. පිටුතුනි මේකට මගේ ගුරු දේවතුන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් දෙනවා ඉස්සර. උන්වහන්සේ මෙන්න මෙහෙම කියන ඔබත් ඒකට තේරුම් ගන්න. උන්වහන්සේ මෙන්න මෙහෙම උදාහරණයක් දුන්න මොකද්ද? දරුවෙක් මිදුලේ ඉන්නකොට ළමයෙක් මිදුලේ ඉන්නකොට එයාගේ ඔළුවට වැටෙන කුරුම් බැට්ටිය. කුරුම් බැට්ටිය කියලා කියන්නේ පොඩි ඇටි කියලා කියන්නේ. පොල් තැඹිලි ගෙඩි හැදෙන්න මුල් කාලේ තියෙන අර පුංචි ගෙඩි. ආන්ගේ පොල් ඇට්ටිය ඔළුවට වැටෙනවා. වැන්නට පස්සේ ඔළුවේ හැදෙන ලොකු ගෙඩියක්. හරි. ඒ ගෙඩිය හැදුනට පස්සේ දැන් ඉතින් හරිම වේදනාකාරී හිතට මේ ඔළුවට හරි පීඩාවක් හරි වේදනාවක් රිදෙනවා. ඉතින් අම්මා ගාවට ගිහිල්ලා ඉවරලා අම්මා මොකද කරන්නේ? තෙල් ටිකක් අරගෙන ඉවරලා ඉතින් අර ගෙඩියේ ගානවා. ඔළුවේ හැදිච්ච ගෙඩිය දැන් අර තෙල් ටික ගාලා අත ගන්නකොට මොකද වෙන්නේ? අර ගෙඩිය ටික ටික බහිනවා. ඒ ගෙඩිය ටික ටික බහිලා අඩු වෙලා යනකොට හරිම සහනයක් දැනෙන ඔළුවට. දැන් තෙල් ටික ගාලා ඉවර වුණා ගෙඩිය බහැලා ඉවර වුණා. එතනින් එහාට අම්ම තෙල් ගන්න ඕ අම්මේ හරි දැන් මොකුත් නැහැ හරි. අර හැදිච්ච ගෙඩිය බැහැගෙන යද්දි ඔළුවේ ආස්වාදයක් ආවා කයට. සැපයක් පොඩි සැපයක් ආවා අර ගෙඩිය බැහැගෙන යද්දි. දැන් ඒ හැදිච්ච ගෙඩිය බැහැගෙන යද්දි අර තෙල් ගාද්දි ගෙඩිය බැහැලා යනකොට ඒ ආපු ආස්වාදේ ඒ කොල්ලට ආයි ගන්න ඕන මොකද කරන්නේ? මොකද කරන්නේ? තෙල් ගෑවට හරියන්නේ නැහැ දැන්. තෙල් ගෑව කියලා ඒක ගන්න බෑ. ඒ ආස්වාදේ ආයි ගන්නවනේ මොකද කරන්නේ? මුලින්ම ගිහිල්ලා ආයි අර තැඹිලි ගහටලා ඉඳලා පොල් ගහටලා ඉඳලා ආයි ඇට්ටියක් වට ගන්න ඔලුවට. වට ගත්තාම ආයි ගෙඩියක් එනවා. ආන් ඒක ආවට පස්සේ ගිහිල්ලා අත ගෑවන ආස්වාදේ එනවා. ඔන්න ඔය වගේ එකක් තමයි පිටුදිනේ ආස්වාදේ කියලා කියන්නේ. ඔබගේ හිතට මේ තාක් කාලයක් මේ මුළු ජීවිතේම ඔය ආස්වාදය කියන එක ආවනම් ඕක ආවේ ඔන්න ඔය ක්‍රමයට. ඔය හිතේම හටගත්ත ගින්දර නිවිල යනවා. ඔය හිත ගිනිගත්ත දේ ලැබෙද්දි. පිටුදින ඕක තමයි ආස්වාදය කියලා කියන්නේ. මේ තුන් ලෝකේ ඉන්න සියලුම සත්වයෝ ඕක පස්සේ තමයි යන්නේ. මොකද කිසිම කෙනෙක් දන්නේ නැහැ ආස්වාදය කියලා කියන්නේ ඔන්න ඔය જાති එකක් කියලා. සැපවත් පැවැත්ම කියලා කියන්නේ ඔන්න ওই જાති එක කියලා කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැති නිසාම ඒක හරී ශෝක්‍ය කියා ඒක පස්සෙම යනවා. යන නිසාම පෙළෙනවා. පෙළෙන නිසාම නිදාස් වෙනවා. පින්වතුනි ඒක මහා පුදුම වැඩක්. හරකෙක් ඉස්සරහා ගැට ගහපු නිකන් හිතන්නකෝ හරකෙක් අදින කරත්තයක් තියෙනවා කියලා. ඒ කරත්තේ උඩින් ගැට ගහපු කෝට්ටක තනකොළ ටිකක් හරකගේ අඩියක් විතර ඉස්සරහෙන් එල්ලලා තිබ්බට පස්සේ මේ හරකා තනකොළ ටික කන්න අර කරත්තේ ඇද්දගෙන යන ඉස්සරහට. කරත්තේ ඇදගෙන යන අධික පීඩාව නිසා අර තනකොළ ටික කද්දී ඒකට ආසාවද. ඒකම හදාගත්ත පිළීම ඒකම හදාගත්ත පීඩාව නිසාම තමයි ඒ ආස්වාදෙ එන්නේ. අවුවේ ඉන්න මිනිස්සෙක් අවුවේ පිච්චි ඉන්න මිනිස්සෙක් AC room එකකට ආවම ආස්වාද එනවා මිසක් AC room එකේ දිගටම ඉන්නකොට ආස්වාද එන්නේ නැහැ පිටු. AC room එකකට ආවම එන ආස්වාදය ගන්න ඕන නම් ඔබ මුලින්ම අවුවේ පිච්චෙන්න හොඳට. ගිනි අවුවේ හොඳට කර වෙන්න. ඊට පස්සේ එන්නේ AC room එකට. එයා කන්ඩිෂන් room එකට ඊට පස්සේ එන්න. ආන් එතකොටයි ආස්වාද එන්නේ. මිසක් එයා කන්ඩිෂන් එකේ හිටියා කියලා ආස්වාද එන්නේ නැහැ. කය ගැන කිව්වේ හිත තේරුම් ගන්න. කයට සැප දුක තියෙනවා පින්වතුනි. ඒකත් ඒ පිළීමෙන් නිදහස් වෙන ක්‍රමයටම තමයි. නමුත් මේ හිත ගැන අපි කතා කරන්නේ. මොකද කයක් ගැන නෙමෙයි මේ හිත බලාපොරොත්තු වෙන්නේ. හිතේ ආස්වාදෙට තමයි හිත කයත් පාවිච්චියට ගන්න. හිත බලාපොරොත්තු වෙන දෙයට. පින්වතුනි ඕන් ওই හිත බලාපොරොත්තු වෙන ආස්වාදය කියලා කියන්නේ නැත්නම් ওই හිත බලාපොරොත්තු වෙන ඕනෑකම කියලා කියන්නේ මේ හිත
දුකෙන් දුකට පත් කරන දෙයක්. ඕක නිසාම තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන සියලු දුක් එන්න පටන් ගන්න. ඔතනින් තමයි පටන් ගන්න. මොකද ඔය සියලුම දුක් එන්නේ ඔය ඕනෑකම නිසා. එහෙනම් ඔය සියලුම දුක් ගෙනහැල්ලා දෙන දුක්ඛ මූලය නේද ඕනෑකම කියලා කියන්නේ. පෙළීම දුක, දාහය, ශෝකය, පරිදේවේ ඔය සියලුම දේවල් ගෙනහැල්ලා දෙන මූලය තමයි ඔය හිත බලාපොරොත්තු වෙන හිත ශෝක කියලා හිතාගෙන ඉන්න ඕනෑකම. නැත්නම් ආස්වාදී පැවැත්ම. එහෙනම් පිඟුතුනි ඒක නිසා තමයි අර දුක්ඛන්දේ මූලය නිසා තමයි ඕකට තථාගතයන් වහන්සේ දුක කියලා පෙන්වන්නේ. මිසක් දුක කියලා පෙන්වන්න දෙයක් නැති කොහොමද දුකයි මේක? සැපයි කියලා හිතාගෙන ඉන්න පෙළීමෙන් නිදහස් වෙද්දී හැඟෙන ආස්වාදී පැවැත්ම තමයි තථාගතයන් වහන්සේ දුක කියලා දකින්න කියලා කිව්වේ. දුක්ඛම් බයට්ටේන. ඕන් ඔය කියන ආස්වාදී පැවැත්ම භයාර්ථයෙන් දකින්න මහා භයානක දෙයක් කියලා දකින්න. දුක්ඛම් බයට්ටේන. ඒ කියන්නේ ඔය කියපු සැප මුලින්ම දුකක් ලෙස දකින්න. ඕක තමයි පිළිගන්නේ සැප දුකක් ලෙස දකින්නවා කියන්නේ. ඔය ආස්වාදී පැවැත්ම නැත්තම් ඔය ඕනෑකම කියලා කියන එක දුක ලෙස දකින්න, දුකක් ලෙස දකින්න, භයානක දෙයක් ලෙස දකින්න. ඕක දුක ලෙස දැක්කට පස්සේ එතනින් එහාට තේරුම් ගන්නවා ඕක බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා නම් ওই දුක සමුදය වෙන එක නැවැත්තුවා නම් එතනින් එහාට අර මහා 11 මහා ගින්න නැමැති මහා ගිනි කඳ එන්නේ නැහනේ කියලා. එහෙනම් ඔය හිත බලාපොරොත්තු වෙන ඕනෑකම දුරු කරගන්න නම් ඕනෑකම පිළිබඳ කලකිරෙන්න ඕනේ. ඕනෑකම පිළිබඳ කලකිරෙන්න නම් ඒ ඕනෑකම යථා ස්වභාවයෙන් නිතර මනසිකාර කරන්න ඕනේ. ආස්වාදයේ මනසිකාර කරන්න ඕනේ. ඒකට තව විදිහට කියනවා නම් පිටුතුනි යථා භූතව දකින්න ඕනේ. නැත්තම් තව විදිහට කියනවා නම් ආස්වාදයේ පිරිසිඳලා දකින්න ඕනේ. ඔය පිරියට දැනෙන දේ, ඔය ප්‍රිය ලෙස දැනෙන ආස්වාදී හැඟීම සිඳලා දකින්න ඕනේ කි යථා තත්ත්වය. පිරිසිඳ දකින්න ඕනේ. පිරිසිඳලා ඒක දුක ලෙස දකින්න ඕනේ. ආන් එහෙම දකිනකොට මොකද වෙන්නේ? ඕක ගැන කලකිරෙන්න ගන්නවා. පිරිසිඳලා දුක දකිනවා. පිරිසිඳ දුක දකිනකොට බින්දුතුනේ ඔය හිත අනන්ත සසරක් පුරා බලාපොරොත්තු වෙන ඔය ආස්වාදී පැවැත්ම පිළිබඳ කලකිරෙන්න ගන්නවා. කලකිරෙන්න මොකද වෙන්නේ? ඒ ආස්වාදී පැවැත්ම තියෙනවා කියලා හිතාගත්ත දේවල් වලින් හිත මිදෙන්න ගන්නවා. අතහැරෙනවා මිදෙනවා. අතහැරෙනවා මිදෙනවා අතහැරනකොට මිදෙනකොට අතහැරුණේ මිදුනේ මේ දැනගන්නවා. හිතට දැනෙන්න ගන්නවා දැන් ලෝකේ අතහැරියරි යනවා කියලා. ඒකයි කිව්වේ පිටුදින් ලෝකේ අතහැරෙන්න නම් ආස්වාදයේ යථාතත්ත්ව මනසිකාර වෙන්න ඕනේ. ආස්වාදය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ආස්වාදය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පිටුදින් මේ ලෝකේ අවිද්‍යාව විද්‍යාව හරියට තේරුම් ගනිද්දී. දුක මොකක්ද කියලා තේරුම් ගන්න දුක මොකක්ද කියලා දන්නේ නැතුව ඔය හිතට දැනට දැනෙන දුකම දුක කියලා තථාගතයන් වහන්සේනමක් පෙන්වන්න ඕනේ නෑනේ පිටුදින්. හිතට පීඩාවක් එනවා. ඒක දුකද නැද්ද? ඉතින් ඕක කියන බුදු කෙනෙක් ලෝ පහළ වෙන්න ඕන. හිතට එන පීඩාව ඉතින් දුක නෙන්න වෙන මොකක්ද දුක කියන්නේ? ඔය පීඩාවට මූල වෙන හේතුවක් තියෙනවා. ඒක හිත දුකක් කියලා නෙමෙයි දරන් ඉන්නේ. මොකද ඒක දුකක් නෙමෙයි ඒක ආස්වාදයක් විතරයි දැනෙන්නේ. ආන් ඒක තමයි දුක කියලා දකින්න ඕනේ. ඒකයි දුක දකින්න දුකක් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. දැනෙන දුකක් නෙමෙයි. ඕනෑකම කියලා කියන්නේ පිටුතුනි දුකක් ලෙස දකින්න ඕන එක. මිසක් ඒක දුකක් නෙමෙයි. ඔය ඕනෑකම දුකක් ලෙස දකින්න මොකද වෙන්නේ? හිත ඕනෑකම පස්සේ යන වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් දුර අහක් වෙලා යනවා. මොකද ඕනෑකම පිළිබඳ කලකිරෙන්න ගන්නවා. ඕනෑකම පිළිබඳ කලකිරෙන්න ඕනෑකම
ලබා ගන්න පුළුවන් දේවල් කියලා ලෝකේ දේවල් ටිකක් හිතාගෙන හිටියා. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඕන් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ තිබ්බ බලාපොරොත්තු ටිකෙන් ටික සිඳෙන්න ගන්නවා. ඒ කියන්නේ තණ්හාව ටික ටික දුර වෙනවා. තණ්හාය ජායති සෝකෝ නම් තණ්හාය නිරෝධෝ ශෝක නිරෝධෝ. තණ්හාය ජායති භයන්න තණ්හාය නිරෝධෝ. මොකද වෙන්නේ? භය නිරෝධෝ. තණ්හාය ජායති 11 මහා ගින්න නම් තණ්හාව නිරෝධෝ 11 මහා ගින්න නිරුද්ධಂತಿ. පේනවද පින්තුනි අවිද්‍යාව තෘෂ්ණා නිසා දුක හට ගන්න හැටි. මේ තාක් ඔබගේ ජීවිතේ ඔය හිතේ හටගත්ත සියලුම දුක් සියලුම ගිනිවලට හේතුව ඔය හිත බලාපොරොත්තු වෙන ආස්වාදී පැවැත්. පින්තුනි මේ චොකලට් කෑල්ලක් මේ බොහොම බරපතල කාරණා ටිකක් තමයි උදාහරණයට ගත්තේ. නමුත් පින්තුනි ඔතනින් සිඳගෙන බිඳගෙන ඇතුළට ගියාම හිතක් නෑර අති සියුම් දේවල් වලින් ආස්වාදී පැවැත්ම බලාපොරොත්තු වෙනවා. ඔය සියල්ලකින්ම හිත අත මිදුනට පස්සේ සියලු දුකෙන් හිත නිදහස් වෙනවා. ආස්වාදී පැවැත්මට තියෙන චන්ද රාගේ නිරෝධ වෙනවා. මොකද පිංගුතුනි ඔය ආස්වාදී පැවැත්ම තමයි අග්‍ර කරගෙන සැරිසරන්නේ ලෝකේ. ඒකට කියනවා චන්ද රාගය කියලා. හිත ඔය ආස්වාදී පැවැත්ම අග්‍ර කරගෙන ඉහේ තියාගෙන ඉන්නේ. ඉහේ තියාගෙන මොකද වෙන්නේ? මේ ලෝකයේ තියෙන විපාක පස්සෙන් සැරිසරනවා. ওই විපාක වශයෙන් සැරිසරද්දී චිත්තය අන්ධ වෙනවා. ඇත්ත පේන්නේ නැතු යනවා. චිත්තය අන්ධ වෙනවා රාගය නිසා. චන්ද රාගය. ඉතින් හොඳ ආකාරම තේරුම් ගන්න පිංගුතුනි. මේ ලෝකයේ මිනිස්සු දැන් මට කියන්නකෝ. ඔය කියපු එක නෙමේද ඔබගේ යාළු මිත්‍ර හිත මිත්‍ර මව් දෙමාපිය දූ දරු ජනාධිපති ඇමති සියලු ලෝකේ ඉන්න ඔක්කොම යන්නේ ඔය පස්සේ නෙමෙයි. ඔක්කොම ඔය පස්සේ යද්දි පිංගුතුනි අපි ඕක තේරුම් අරගෙන ඔය පස්සේ යන දේම තමයි සියලු ගින්නට හේතුව කියලා තේරුම් අරගෙන ඔය පස්සෙන් යන දේ පිළිබඳ කලකිරෙමු. කලකිරෙන්න මිදෙනවා. මිදෙන්න සුවයි. ඔය කරන්නේ මහා මුලාවක් තරුණේනි. උඹලා ඔය රැවටිලා ඉන්නේ. ඔය පස්සෙන් යන කිසිම දෙයක ඔය පස්සෙන් යන බලාපොරොත්තු වෙන්න දෙන්නේ නැහැ. පස්සෙන් යනකොට එන පීඩාවම තමයි ඔය නිදහස් වෙන්නේ. ගෑල් ළමයෙක් පිරිමි ළමයෙක් පස්සෙන් ගියාම පස්සෙන් යද්දී එන මම පීඩාව. ඒ පීඩාවෙන්ම තමයි ඔබගේ හිතේ හටගත්ත පීඩාවෙන්ම තමයි ඒ ගෑනු ළමයා හෝ පිරිමි ළමයා මුණ ගැහෙන වෙලාවේදී නිදහස් වෙන්නේ. ඒ කියන්නේ ඔබගේම පීඩාවෙන් ඔබගේම හිත නිදහස් වෙනවා. ඒ ගෑනු ළමයා හෝ පිරිමි ළමයා මුණ ගැහෙද්දී. ඔය මෝඩ හිත හිතා ගන්නවා. ඒ ආස්වාදය ආවේ ඒ ගෑනු ළමයාගේ නැත්තම් ඒ පිරිමි ළමයාගේ කියලා. ඔය ටික තේරුම් ගන්නේ නැති තාක්කල් ඔය කිසිම බන්ධනයකින් මිදෙන්න බෑ. හිතේම හටගත්ත ගින්න නිසා හිතම නිදහස් වෙනවා. අර බල්ලෙක් මස් කටුවක් කනවා වගේ. මස් කටුව කනකොට බල්ලගේම කට තුවාල වෙනවා. ඒ තුවාල වෙනකොට එන ලේ ඒකටම රස දැනෙනවා. ඒකගේම ලේ ඒකටම දැනෙනවා. මිසක් මස් කටුවේ ඇති රසක් නැහැ. කටුව කනකොට කට තුවාල වෙනවා. ඒ තුවාල වෙනකොට එන ලේ ඒකගේ දිවට දැනෙනවා රසක් විදිහට. ඒකගේම ලේ තමයි ඒකටම දැනෙන්නේ. බලන්න ඔබගේ ජීවිතේට මොකද උනේ කියලා. උපන් දාපටන් මොනවද බලන්න කරේ? ඔය හැම දෙයක්ම කළේ ඔකට. අවුරුදු 5ක් මහන්සි වෙලා කාර් එකක් ගත්තා. ගත දවසේ පුදුම ආස්වාදයි. ඇයි? අවුරුදු 5ක් පෙලිච්ච නිසා, පීඩාවටපත් වෙච්ච නිසා. අවුරුදු 5ක් පීඩාවටපත් උනේ නැත්තම් කාර් ගෙදර ගෙනාව කියලා කාටවත් සතුටු වෙන්නේ නැහැ දරුවනේ. කාටවත් සතුටු වෙන්නේ නැහැ පිටුතුනේ. කාර් වලින් කොහෙද සතුට දෙන්නේ? කාර් වල කොහෙද ආස්වාදේ තියෙන්නේ? ආස්වාදේ තියෙන්නේ ආස්වාදේ තේරුම් අරගෙන අතහැරලා මිදලා ගියාම අන්න ඒක තමයි නියම සතුන, පරම සතුට. ඒකට කියනවා නිවන් සතුට, නිවන් සුව කියලා. ඕන් ඔය කියන අග්‍ර කරන ඔළුවේ හිතේ අග්‍ර කරගෙන සැරිසරන දේ අතහැරලා මිදලා ගියාට පස්සේ
රාගයෙන් මිදෙනවා හිත. හිත රාගයෙන් මිදෙනකොට පස්සෙන් යන්නේ නැහැ කිසිම දෙයක් පස්සෙන්. ආන් ඒක ප්‍රභාස්වර හිතක් බවට පත් වෙන යම් දවසකදී. සැරිසැරීම ඔක්කොමගින්ම අහක් වුණා. ප්‍රභාස්වර වුණා. මේක තමයි පිටුතේ තේරුම් ගන්න තියෙන්නේ දේ. ඔය සියලු දුක් වලට හේතුව ඕක තමයි. ඔය ආස්වාදයේ හරියට තේරුම් අරගෙන ෆයිට් කරන්න, වීරය කරන්න, මහන්සි වෙන්න. මොකටද? ආස්වාදෙහි කලකිරෙන්න. ලෝකේ යථා තත්ත්ව තේරුම් ගන්න. ආන් ඒකට තියෙනවා මේ සිවුර. ආන් ඒකට තියෙනවා අනගාരികවත්. සාසුද්දෙම නිවිලා යන. දැන් ඔබට වැටහෙනවා ඇති පිංගුතුනේ. මේ ආරාමේ මේ ශාසනේ ඇයි මේ තරුණ දරුවෝ පැවිදි වෙන්නේ කියලා. ඔබ පස්සෙන් යන දේ ඒ දුක කියලා දැක්ක නිසායි ආපස්සට යන්නේ. ආපස්සට යන්න සුවයි. අතහැරෙන්න සුවයි. ඕන්න ඕක අතහැරීම නිසා එන සුවය කියලා කියන්නේ. පිංගුතුනේ තමන්ගේ ගෙදර කාර් එකකින් ආස්වාදේ එනවා කියලා හිතාගෙන ඉන්න එකාට කිව්වොත් එහෙම අතහරින්න කාර් එක එතකොට සැපයි කියලා. කොහොම අතහරින්නද? අතහරින්නේ කොහොමද? හාමුදුරනේ පුදුම දුකක් නේ එතකොට එන්නේ. ඔව් ඉතින්. ආස්වාදේ කාර් එකකින් එනවා කියලා හිතාගත්තට පස්සේ කොහොමද අතහරින්නේ? ඒකයි කියපුවදී අතහරින්න බෑ, අතහැරෙන්න දෙන්න ඕනේ. යථාභූතව දකින්න ඕනේ ආස්වාදේ ඉන්නේ කාර් එකකින්ද නැද්ද කියලා. ආස්වාදේ යථාභූතව තේරුම් ගන්න ඕනේ. හිතේ තියෙන ඕනකමට හදාගන්න කාර් එක ඕනෑ වෙලා තණ්හා වෙලා. ඒක නිසා මහා පුදුම බයක් හට ගන්නවා, ශෝකයක් හට ගන්නවා. ඉතින් කාර් එක අතහරින්න කිව්ව ගමන් බය හට ගන්නවා. ඉතින් කොහෙද අතහරින්නේ? අමාරුවෙන් අතහරිනවා. එහෙම අතහරින්න බෑ. ඉතින් කොහොමද අතහරින්න හදනකොට බයයි. ඉතින් මට ආස්වාද ගෙනල් දෙන්නේ කොහොම අතහරින්නද? නැති වේද කියලාත් බයයි. ඉතින් කොහොමද අතහරින්නේ? අතහරින්න බැහැ අතහැරෙනවා. තණ්හාව හරියට තේරුම් ගන්න, අවිද්‍යාව හරියට තේරුම් ගන්න, තථාගතයන් වහන්සේ පෙන්නපු දුක්ඛාර සත්‍ය හරියට තේරුම් ගන්න. යථාභූතෝ තේරුම් අරගෙන ඉවරලා මේ ලෝකය හරියටම පිරිසිඳ දකින්න. දැකලා මේ ලෝකෙන් අත මිදෙන්න. නිර්පරාද දුක් විඳිනකින් අයින් වෙන්න. කිසිම පදනමක් නැහැ විඳින දුකෙන්. පුදුම දුකක් ඔබ විඳින්නේ ඔය. මේ අලුතෙන් බණහන ආධුනික සියලු දෙනාට මේ මතක් කරන්නේ. ඔය නිර්පරාද දුක් විඳින්නේ. ඔය සියලු දුකෙන් අත මිදෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු පාරිසුද්ධ පිරිසිදු නිවන් මඟ ඒ ආකාරයෙන්ම තියෙනවා. අප පුදුම වාසනාවන්තයි පින්වතුනි. බුදුබණ පදහන්. දිගින් දිගටම පින් කරන්න. දිගින් දිගටම පින් කරන්න. ඒ කරන පින් තමයි ඔබට පීඩට හිතෙන්නේ. පුළුවන් සියලු දෙනා මේ ලෝකෙන් අත මිදෙන්න වහවහ කටයුතු කරගන්න. අප්‍රමාදේන සම්පාදේත. හොඳයි පින්වතුනි. එහෙනම් අද දවසෙත් අපි සාකච්ඡාව මෙතනින් හමාර කරමු. මෙතනින් එහා කාරණා ටික අපි ඊළඟ සතියේ කතා බහ කරමු. හොඳයි පින්වතුනි. එහෙනම් සෑම සිතනා සීපත් කරගන්න. උදෑසන පටන් මේ දක්වා කාලය පුරාට විදාකරන බුදුන් සජ්ජනා කළ බුද්ධ වන්දනා කළ දානමානය අපවස්ථාන කටයුතු කළ දේශනා සහ සම්බන්ධ වෙලා සාදුකාරකින් හරි වචන මාතෘකාවෙන් සහ සම්බන්ධ වෙලා ඒ වගේම ධම්ම දේශනා ශ්‍රවණය කළ ධම්ම දේශනා සංවිධානය කළ ධම්මංසිකාරය කළ කරගන්න තිබුණා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම ආරාමයේ ගුරු දේවයන් වහන්සේ අතුරු මග වඩනව සීලම් භික්ෂුන් වහන්සේලා සෑම සිතනාට ඒ වගේම ලෝකාත්‍රේ පුරා මග වඩනව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසට ඒ වගේම ආරාමය සහ සම්බන්ධව කටයුතු කරන්නා වූ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ මහත් මහත්මිය සිළු දෙනාත් ඒ වගේම දායකාරකාදීව සහ සම්බන්ධලා කටයුතු කරන්නා වූ සෑම සිතනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා කැපෙලා කටයුතු කරන්නා වූ මහා නායක කරුණායක කියන වේතුන් මහා සංඝ රත්නයත් ඒ වගේම ඔබගේ මව්ද මාපි හිත මිත්‍යාති ආදී සිළු දෙනා සීපත් කරගන්න මේ කරගන්න දෙන සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒකෙරි වීදී පැතිරියත් ඇපෙන් වීදී පැතිරියාම තුලින් එය පැහැදිලි වෙලි තිබෙනා වූ රෝග ආබාධ ගහපළු පද්දව අනිවින කොඩවින හිරබන්ද නැත්නම් ඒ සියල්ල කසාදුරු විභූත වෙත්වා 89 රෝග නවනෝකේ 23ක් අන්තරයත් මේ සියල්ල කසාදුරු විභූත වෙත්වා දස කුසලෙ නිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන තැන සාදුකාරයදල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුතර සීපත් කරගන්න සම්බුද්ධ ශාසනයේ දේශනා ශාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම උත්සාහ කැපලා කටයුතු කරන්නා වූ තාවතින් සවාසී වැඩ වාසය කරන සක්‍ර දින තුමයි සිරු පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජාගේ දිවි ලෝකයේ වැඩ වාසය කරන
ධෘතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණය කියන සතරවන් දේව මහරජුට ඒ වගේ එයාගේ පරිවාර සේනා පිරිස ඒ වගේම 18ක් රක්ෂ සේනාධිපතිවරු ඇතුළු සියලු පරිවාර සේනා පිරිස මේ වගේම ආරාමයේ ගහක් ගන්න කොලයක් ගන්න ගිහම තනාගෙන වැඩ වාසය කරන භූමාර්ධ දෙවිවරු සියලු මුක්ෂ දේවතා පිරිසුදු දෙනාට ඒ වගේම පොළොව තලයේ පටන් කඩන දක්න වගේ දක්වා වැඩ වාසය කරන සියලු සම්මාදෘෂ්ටික දේවසුන් සියලු දෙනාට ඒ වගේම ඔබට පීඩක් ආරසාවක් රැකවරණය කරනවා සී විෂ්ණු කතරගම සමන්පත්තින් ජරිමුණ්ඩා ආයනායක ගම්බාර බණ්ඩාර ආදී නානානම් කුතරි පිණි සිටින්නා වූ සියලුම දේව සමයන් මහසර දුනා සීපත් කරගන්න මේ කරන යතුන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගය කෙරෙහි රිදි පැතිරියත් යැපෙන් රිදි පැතිරිය යාම තුලින් ඒ දෙවියන්ගේ දේවානුභාවය රිදි බලි තෙජ්ජ පරිපාලනාන චතුරාර්ය වැඩි වර්ධනය වර්ධනය වෙත්වා চিරාත් කාල ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරත්වා දස කුසල මිදිත දස කුසල වඩ දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සීපත් කරගන්න තියෙන අනාදිම සංසාරය පුරා පෙන් ගමනේදී ඔබගෙන මේ මල ගියා වූ ජන්මාන්තර රැඳෙන යම් ඥාති පිරිසක් වෙන චේතනා සීපත් කරගන්න. ඒ වගේම උපන්දා අපට මේ දක්වා කාලය පුරා ඔබගෙන මේ මල ගියා වූ යම් ඥාති මිත්‍රාදී පිරිසක් වෙනවා මව්දේ මාපිය මිත්‍ර පිරිසක් වෙනවා සිටු දනා සීපත් කරගෙන මේ කරගෙන තියෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගය කෙරෙහි විදි පැතිරියත් වේ පින් විදි පැතිරියාම තුනේ අදුග තියන ලයින් වන එයත් ඇඟලේ යත හැලම් විතර සම්දුසුකුදියත් බව ලබත්වා දස කුසලෙ මිදිත්වා දස කුසලෙ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා තන සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි සීපත් කරගන්න මේ කරගෙන තියෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල මහ බල මහිමෙන් මේ මෙහිම අල්ල මත ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා හිතන සාදු කර දීලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගෙන තුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියන්ගේ මහා අනුභවයෙන් මේ ප්‍රත්‍යානුමෝදනා පුණ්‍යානුමෝදනා කිරීම තුළින් නැගී ගියා අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියන්ගේ අනුභවයෙන් ඔබ අප සියලු දෙනාට මේ අත්දැකීම් තුළදී මේ ජීවිතය තුළදීම ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින්සල් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියන සාදු කරදලා අදිෂ්ඨාන කරන්න. සිතාට මෙහාපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර සින්දුනාට යතිවර යන්ත්‍රා